right අපි නම් පටන් ගමු. දැන් සියලු දෙනාටම අයගොන්. බලනකොට අපි අවසානට කතා කරේ මොකද්ද පුතේ? අපි පරිගණක වර්ගීකරණය කියන මාතෘකාව එන්නේ. ඒක අපි අවසානට කතා කරේ මොකද්ද? කවුරු හිටක් ගාලා කියන්නේ? කොහොම වෙලා ගන්න එපා. පරිගණක සංඛ්‍යාංක පරිගණක කියන එක ලියන්නේ. ඒ කියන්නේ පුතේ තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය නේද? ඔව් සර්. ඔව් ඒ කියන්නේ අපි පරම්පරා අනුව පරිගණක වර්ගීකරණයයි ප්‍රමාණය අනුව නැත්නම් ප්‍රමාණය මත පරිගණක වර්ගීකරණයයි කියන වර්ගීකරණ ආකාර දෙකම කතා කරලා අවසන් නේද? එහෙම නේද? ඔව් සර්. ඔව්. දැන් අපිට තියෙන්නේ තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය. ඒ කියන්නේ ටියුට් එකේ බලගන්න මේ ටියුට් එකමයි තාම යන්නේ. මේ ටියුට් එකේ 22 වෙනි පිටුව ඒ ටියුට් එකේ 22 වෙනි පිටුව තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය නේද? ඒක අරුතේ මොන අය හිස්තැනේ ලියාගත්තද? තාක්ෂණය ලියලා සර්. ලියුවා. මොකද්ද ලියුවේ අපි? කියන්න බලන්න. තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණයට අදාළව මොකද්ද අපි ලියුවේ එතන? කොහොමද කියව? ලියුවේ එක කියවන්න. කියවන්න කෙනෙක් නැද්ද? පරිගණකය හෝ පරිගණක තාක්ෂණය ආශ්‍රිත යන්ත්‍ර හා උපකරණ නිර්මාණය කිරීමේදී විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. මේ අනුව කිසියම් ආකාරයක ගණිතමය ක්‍රියාකාරකමක් සිදු කරන යන්ත්‍ර හෝ උපකරණ මෙම වර්ගීකරණයට ඇතුළත් කර ඇත. ඒ අනුව පරිගණක වර්ග 3ක් හඳුන්වනවා. හරි හරි. right බොහොම හොඳයි. අහගන්න මේක පුතේ ඔයගොල්ලෝ විමසිල්ලෙන් අවධානය යොමු කළ යුතු මාතෘකාවක්. මොකද හේතුව දැන් අපි පරිගණක වර්ගීකරණයේ යටතේ වර්ගීකරණ ආකාර දෙකක් කතා කරලා අවසන්. එක වර්ගීකරණයක් තමයි පරම්පරා මත වර්ගීකරණය, අනිත් එක තමයි ප්‍රමාණය මත වර්ගීකරණය. හොඳට මම කියන එක අහගන්න. පරම්පරා මත පරිගණක වර්ගීකරණය ගත්තත් ප්‍රමාණය මත පරිගණක වර්ගීකරණය ගත්තත් පුතේ ඒ වර්ගීකරණයන් දෙකේදීම අපි කතා කරේ පරිගණක ගැන. පැහැදිලිද? නේ? එතකොට ප්‍රමාණය මත වර්ගීකරණයේදී අපි සුපිරි පරිගණකයේ සිට පුජ්‍යල පරිගණකයේ දක්වා නැත්නම් PC එක දක්වා නැත්නම් මයික්‍රෝ පරිගණකයේ දක්වා විවිධ පරිගණක වර්ගවල වර්ග හඳුනගත්තා සහ වර්ගවල ලක්ෂණ කතා කරා. ඊගාවට පරම්පරා මත වර්ගීකරණයේදී අපි රික්තක නල භාවිතයෙන් ගොඩනගපු පරිගණකයේ සිට ඉතා දියුණු සූත්‍ර සකසනේ නැත්නම් මයික්‍රෝප්‍රොසෙසරේ නැත්නම් CPU භාවිතයෙන් ගොඩනගන පරිගණක දක්වා වූ සියලු පරිගණක කතා කරා. මම නැවත මතක් කරනවා මොකද්ද? ප්‍රමාණය මත වර්ගීකරණයේදී වගේම පුතේ පරම්පරා මත වර්ගීකරණය කියන දෙකේදීම අපි කතා කරේ පරිගණක ගැන පමණයි. මම ඒක විශේෂයෙන් මතු කරලා කියන්නේ හේතුවක් ඇතුව. දැන් ඔයගලන්ට හිතෙන්න පුළුවන් ඔව්සර් ඉතින් පරිගණක වර්ගීකරණයේදී වාහන ගැන කතා කරන්නේ නැහැ නේද? පරිගණක වර්ගීකරණයේදී වෙනත් යන්ත්‍ර ගැන කතා කරන්නේ නැහැ නේ? ඒ නිසා පරිගණක වර්ගීකරණයේදී කතා කළ යුත්තේ පරිගණක ගැන කියන අදහස ඔයගලන්ගේ ඔළුවේ තියෙනවා. ඒක මට දැනෙනවා. හරිද? හැබැයි පුතේ මෙන්න මෙතනදී මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයගලන්ට පේනවා 22 වෙනි පිටුවේ සංඛ්‍යාංක පරිගණක කියන පරිගණක වර්ගයට අදාළව රූපයක් දාලා තියෙනවා. ඒ රූපය ඇත්තටම පරිගණකයක් නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි 23 වෙනි පිටුවට එන්නකෝ. 23 වෙනි පිටුවේ අර ප්‍රතිසම පරිගණකයට අදාළ රූපයක් දාලා තියෙනවා. හැබැයි මේ රූපයෙන් උගන්න පේන්නේ පරිගණකයක් නෙවෙයි. 23 වෙනි පිටුවේ උඩම තියෙන්නේ. ඊගාවට 23 වෙනි පිටුවේ තව රූපයක් තියෙනවා දෙමුහුම් පරිගණක යටතේ හයිබ්‍රිඩ් කම්පියුටර්ස් යටතේ. එතන තියෙන්නේ මොකද්ද? ඔව් පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහන මැෂින් එකක්. මේක පරිගණකයක් නෙවෙයිනේ. නේ? අන්න ඒකයි උති මම මතක් කරේ.
ඒතර හොඳට තේරුම් ගන්න මේ වර්ගීකරණයේදී පුතේ අපි කතා කරන්නේ 100% පරිගණක ගැන පමණක් නෙවෙයි. හරි? පරිගණක තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියා කරන වෙනත් යන්ත්‍රත් මේකට අයිතියි. හරි? ඒ වගේම පරිගණක තාක්ෂණය භාවිතා නොවන නමුත් කිසියම් ආකාරයක ගණනය කිරීමක් කරන යන්ත්‍රත් මේකට අයිතියි. පැහැදිලිද? right? ඒ නිසා ඒක පොඩ්ඩක් සමබරව තේරුම් ගත යුතුයි. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් අපි දන්නවා මෙන්න මෙහෙම. දැන් මේ වෙනකොට නම් ලංකාවෙත් මේකේ භාවිතය ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. නමුත් කාලයක් පාවිච්චි කරා තාමත් පාවිච්චි කරලා දැන් ඇති. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මෙන්න මෙහෙම හැඩයක් තියෙන තරාවි. දැකලා නැද්ද? මෙතන මේ උඩ තියෙනවා තැටියක් නේ. ඊගාවට මෙතන ස්ප්‍රින් එකක් එක ගහලා වෙනම දණ්ඩක් තියෙනවා. මෙතන තියෙනවා කටුවක්. ඒකට අපි කියන්නේ සූචකයක්. ඊගාට මේවා ලේබල් කරලා තියෙනවා ප්‍රමාණයන් කොච්චරද කියලා නේ. right? එතකොට මෙතෙන්ට දාන භාණ්ඩයේ බර අනුව මේ කටුව කරකිනවා. මේක දැකලා නැද්ද? දාන භාණ්ඩයේ බර අනුව කටුව කරකිනවා. එතකොට අපි මේ කටුව කරකිලා නවතින තැනින් තේරුම් ගන්නවා භාණ්ඩයේ බර කොච්චරද කියන්නේ. හරිද? එතකොට පුතේ මෙතන ගණනය කිරීමක් සිද්ධ වෙන්නේ නැද්ද? සිද්ධ වෙනවා. හරි? ඒ කියන්නේ ප්‍රමාණයක් නිරූපණය කිරීමක් මෙතන වෙනවා. පැහැදිලිද? එහෙනම් මේ යන්ත්‍රයත් ඔය කියන වර්ගීකරණයට අයිතියි. මොකද මෙතනත් ගණනය කිරීමක් සිද්ධ වෙනවා. ඊගාට වාහනයක වේගමානය ගන්නකො. නේ අපි වාහනේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ කියන්නේ ඇක්සිලරේටර් එක ප්‍රෙස් කරලා නැත්නම් තද කරලා පාගලා වැඩි කරන්න මොකද වෙන්නේ? වාහනේ කට්ට කරකිනවා. වාහනේ කට්ට කියලා කියන්නේ ස්පීඩෝමීටරේ නැත්නම් වේගමානය ක්‍රියාත්මක වෙනවා. ඒකත් ගණනය කිරීමක්. ඊගාට උෂ්ණත්වමානයක් ගත්තොත් එහෙම උෂ්ණත්වය අනුව රසදිය කඳ උඩට යනවා. ඒකත් ගණනය කිරීමක්. තේරෙනවද? එතකොට අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද? ඔව් කිසියම් ආකාරයක ගණනය කිරීමක් මත ප්‍රතිඵල ලබා දෙන යන්ත්‍රත් මේ වර්ගීකරණයට අයිති. අන්න ඒක තමයි කලින් උඩින්ම කිව්වේ. මේ වර්ගීකරණය ටිකක් විවිධයි නැත්නම් විෂමයි ඈ. ඒක පොඩ්ඩක් ඔලුවට ගත යුතුයි. හරි. එතකොට අතරම බැලුවට ගත්තොත් පුතේ අපේ අර්ථයෙන් ගත්තොත් මේක පරිගණකයක් නෙමෙයි. මේක පරිගණකයක් නෙමෙයි. මේක තරාදියක් නේ. හැබැයි මේක එක්තරා ආකාරයක පරිගණක වර්ගයක් විදිහට තමයි මේ වර්ගීකරණය යටතේ පිළිගන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ ඈ. හරි. අපි එහෙනම් බලමු. එහෙනම් තාක්ෂණයේ මත පරිගණක වර්ගීකරණය ගත්තාම එතන අපි කතා කරනවා පරිගණක වර්ග තුනක්. සංඛ්‍යාංක පරිගණක, ප්‍රතිසම පරිගණක සහ දෙමුහුම් පරිගණක කියලා. සංඛ්‍යාංක පරිගණක කියලා කියන්නේ මොනවද? සංඛ්‍යාංක තාක්ෂණයේ භාවිතයෙන් ක්‍රියා කරන පරිගණක. ඒ කියන්නේ බිංදුව සහ එක කියන දේ උපකරණය තුළ භාවිතයට ගනිමින් ක්‍රියාකාරකම් සිදු කරන පරිගණක. ඒවට අපි කියනවා සංඛ්‍යාංක පරිගණක නැත්නම් ඩිජිටල් කම්පියුටර්ස් කියලා. ඊගාට ප්‍රතිසම පරිගණක කියන්නේ මේ වගේ ඒවාට. ඒකට බලපාන්නේ භෞතික සාධක. උෂ්ණත්වය වෙන්න පුළුවන්, පීඩනය වෙන්න පුළුවන්, බර වෙන්න පුළුවන්, ස්කන්ධය වෙන්න පුළුවන්. පැහැදිලිද? එවැනි භෞතික සාධක භාවිතා කරමින් ගණනය කිරීම හරහා ප්‍රතිඵල ලබා දෙන යන්ත්‍ර තමයි ප්‍රතිසම පරිගණක කියලා කියන්නේ. ඊගාට දෙමුහුම් කියන්නේ පුතේ ඔය ලක්ෂණ දෙකම පාවිච්චි කරන උපකරණ. පැහැදිලිනේ? right. අපි නම් ගියාගමු. මුලින්ම එන්න සංඛ්‍යාංක පරිගණක. ලියන්නේ එකේ මේ විදිහට සංඛ්‍යාංක තාක්ෂණය රූල් දෙකක ඉස්තනක් මුලින්ම තියෙනවා. ඒක ලියන්න. සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කරමින් සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියා කරන පරිගණක සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියා කරන පරිගණක
මීට අයත් වේ. මීට අයත් වේ. සංඛ්‍යාංක තාක්ෂණය භාවිතා කරමින් ක්‍රියා කරන පරිගණක මීට අයත් වේ. ක්‍රියා කරන පරිගණක මීට අයත් වේ. හරි. ඒවට තමයි අපි සංඛ්‍යාංක පරිගණක කියලා කියන්නේ. right. දැන් ඊගාව කාරණේ ලියන්න පේලි කිහිපයක් වෙන් කරලා තිනවා. එනම් මේ බිඳුව සහ 1. එනම් බිඳුව සහ 1. එනම් බිඳුව සහ 1 භාවිතා කරමින් එනම් බිඳුව සහ 1 භාවිතා කරමින් සැකසීම් සිදු කරන එනම් බිඳුව සහ 1 භාවිතා කරමින් සැකසීම් සිදු කරන පරිගණක යන්ත්‍ර එනම් බිඳුව සහ 1 භාවිතා කරමින් සැකසීම් සිදු කරන පරිගණක යන්ත්‍ර සංඛ්‍යාංක පරිගණක නම් වේ. බිඳුව සහ 1 භාවිතා කරමින් සැකසීම් සිදු කරන පරිගණක යන්ත්‍ර සංඛ්‍යාංක පරිගණක නම් වේ. හරි. මට කවුරු හරි කියන්න පුතේ සංඛ්‍යාංක පරිගණක වලට උදාහරණ. සංඛ්‍යාංක පරිගණක වලට උදාහරණ කියන්නේ. කො ෆෝන් එක ඈ ස්මාර්ට්ෆෝන් එක ස්මාර්ට්ෆෝන් එක ස්මාර්ට්ෆෝන් එක සංඛ්‍යාංකයි. ඒක ඇත්ත. ස්මාර්ට්ෆෝන් එක සංඛ්‍යාංකයි. මම අහන්නේ පුතේ පරිගණක. PC එක. ඔව්. ඔයගොල්ලෝ අමුතු දෙයකට හිතන්න එපා. අපි හොඳට අහගන්න පුතේ. ඒක තමයි මේ මාතෘකාවේදී ගොඩක් අය වෙන වෙන මාවත් වලට යනවා. වෙන වෙන පැති වලට යනවා. එහෙම ඕනේ නැහැ. අපි පුතේ ප්‍රමාණය මත වර්ගීකරණයේදී ඉගෙන ගත්ත නේද පරිගණක වර්ග ටිකක්. ඒකේ හැකියාවෙන් සහ ප්‍රමාණයෙන් ඉහළම පරිගණක යන්ත්‍රය විදිහට කතා කරේ මොකද්ද? සුපිරි පරිගණක සුපර් කම්පියුටර් එක. ඊට පස්සේ මහා පරිගණක මේන් ෆ්‍රේම් එක. නේ ඊගාවට මධ්‍ය පරිගණකයේ මිනි කම්පියුටර් එක. ඊගාවට සූත්‍ර පරිගණක. සූත්‍ර පරිගණක යටතේ තමයි පුතේ අපි ඔය normal desktop පරිගණකය, laptop එක, tablet එක, PD එක ඔය කියන විවිධ ආකාර කතා කරේ. ඒතර පුතේ මේ හැම පරිගණකයක්ම ක්‍රියා කරන්නේ බිඳුව එක පදනම් කරගෙන. ඇත්තටම ලෝකේ ඕවා තමයි අපි පරිගණක කියලා කතා කරන්නේ. හරි. එතකොට අපි පරිගණක විදියට හඳුනා ගන්න. හොඳට තේරුම් ගන්න ඈ. අපි මේවා පරිගණක විදියට හඳුනගන්නේ නැහැ නේ පුතේ. මේවා විශේෂ යන්ත්‍ර. හැබැයි මේ වර්ගීකරණයේදී අපි පරිගණක කියන නම දාලා කතා කරනවා. නමුත් සාමාන්‍ය භාවිතයේදී අපි පරිගණක විදියට කතා කරන සියලු යන්ත්‍ර සියලු පරිගණක සංඛ්‍යාංකයි. හරි. එහෙනම් මේ වාක්‍යයත් අපි ලියමු. රුල කරින්න එපා. ඒකටම ලියන්න. මේ අනුව ඉහතදී හඳුනාගත් එකටම ලියගෙන එන්නකො. මේ අනුව ඉහතදී හඳුනාගත් එක දිගට අපි ලියාගෙන යමු. මේ අනුව ඉහතදී හඳුනාගත් සුපිරි මහා මධ්‍ය
සහ ශුද්‍ර මොන වරහන් තුල එක දාගන්න මයික්‍රෝ කියලා. එහෙම නැත්නම් PC කියලා දාගන්න. මේ අනුව ඉහතදී හඳුනාගත් සුපිරි මහා මධ්‍ය සහ ශුද්‍ර. ශුද්‍ර කියන එකට පුතේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ මයික්‍රෝ. ඔක තමයි අපි PC පුජ්‍යල පරිගණක කියලා කියන්නේ. PC කියලා වරහන් ක්ලොස් කරගන්න. මේ අනුව ඉහතදී හඳුනාගත් සුපිරි මහා මධ්‍ය සහ ශුද්‍ර යන සියලු පරිගණක සංඛ්‍යාංක පරිගණක වලට උදාහරණ වේ. right ඔක තමයි තත්ත්වය. හරි එහෙනම් පුතේ අපි සංඛ්‍යාංක පරිගණක නැත්නම් ඩිජිටල් කම්පියුටර්ස් කියන්නේ මොනවද කියන එක පැහැදිලිව හඳුනාගත්තා. ඒක අපිට 아무තු දෙයක් නෙමෙයි. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් අපි භාවිතා කරන පරිගණක බිඳුව සහ එක පදනම් කරන් තමයි ක්‍රියා කරන්නේ. හරි එහෙනම් මේ සියලු පරිගණක සංඛ්‍යාංකයි එහෙම නැත්නම් ඩිජිටල්. උදාහරණ තමයි වෙන්නේ. හරි අපි යමු එහෙනම් දෙවෙනි එකට ප්‍රතිසම පරිගණක ඇනලොග් කම්පියුටර්ස්. ප්‍රතිසම. හරි right. ඒතර ඇත්තටම පුතේ මේ සංඛ්‍යාංක සහ ප්‍රතිසම කියන්නේ ලෝකේ තාක්ෂණයන් දෙකක්. කාට හරි කියන්න පුළුවන් පුතේ මේ ඇනලොග් සහ ඩිජිටල් එහෙම නැත්නම් ප්‍රතිසම සහ සංඛ්‍යාංක කියලා කියන්නේ කුමන තාක්ෂණයක්ද? කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද? සංඛ්‍යාංක කියලා කියන්නේ ලෝකේ තාක්ෂණයක්. ප්‍රතිසම කියලා කියන්නේ ලෝකේ තාක්ෂණයක්. හරි. එතන මේ සංඛ්‍යාංක සහ ප්‍රතිසම කියන්නේ කුමක් සඳහා භාවිතා වන තාක්ෂණයන්ද? කවුරුත් නැද්ද? පරිසරයේ සිදුවන වෙනස් වීම් පදනම් කර ගනිමින් ඔව්. පරිසරයේ ඔක කියන්නද කියන්නේ? ඔය කියාගෙන ආපු උත්තරය තුල පදනමක් තියෙනවා කියන්නේ. පරිසරයේ සිදුවන වෙනස් වීම් පදනම් කර ගනිමින් මේ ප්‍රතිසම පරිගණක වල කටයුතු කරන පරිගණක අපි කතා කරන්නේ නැතිමුකෝ. මේ නිම්සරා පරිගණක ගැන කතා කරන්නේ නැතුව පුතේ අපි තාක්ෂණය ගැන කතා කරමුකෝ. මම අහන්නේ හොඳට අහගන්න පුතේ ප්‍රතිසම කියන්නේ තාක්ෂණයක් ලෝකේ. ප්‍රතිසම කියලා කියන්නේ ලෝකේ තාක්ෂණයක් විදිහට භාවිත කරන දෙයක්. සංඛ්‍යාංක කියලා කියන්නේ ලෝකේ තාක්ෂණයක් විදිහට භාවිත කරන දෙයක්. මම අහන්නේ ඔයගොල්ලන්ගෙන් පරිගණක පැත්තකින් කියන්නේ පරිගණක කියන්නේ මම අහන්නේ මේ තාක්ෂණයන් දෙක ගැන. හරි? එතකොට මේ තාක්ෂණයන් භාවිත කරන උපකරණ තමයි අපි එවැනි පරිගණක කියලා කතා කරන්නේ. හරිද? එතකොට මොකද්ද? ප්‍රතිසම කියලා කියන්නේ දැන් උදාහරණ ගත්තොත් එහෙම සිංහල කියන්නේ භාෂාවක්. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. දෙමළ කියන්නේ භාෂාවක්. නේ? එතකොට එවැනි භාෂා කතා කරන මිනිස්සුන්ට අපි කියනවා සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, ඉංග්‍රීසි මිනිස්සු. එහෙම කියනවනේ. නේ? අන්න ඒ වගේ අදහසක් මම මේ ගත්තේ. එතන මම අහන්නේ පුතේ දැන් සිංහල කියන්නේ භාෂාවක්නේ. ඒ වගේම අපි සිංහල කියලා ජාතිකත්වයකුත් කතා කරනවා. පැහැදිලිද? හරි. ඒ කියන්නේ සිංහල භාෂාව හසුරවන කට්ටිය සිංහල මිනිස්සු කියලා කියනවා. හරිද? එතකොට දැන් මට ඒක පැහැදිලි නෑ. ඒක ඉතිහාසඥයෝ හොයන්න ඕනේ උත්තරයක්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ලෝකේ සිංහල මිනිස්සු කියලා මිනිස්සු කොට්ටාසයක් බිහි වෙලා පස්සේ භාෂාව හැදුනද? නැත්නම් භාෂාව මුලින්ම නිර්මාණය වෙලා ඒ භාෂාව භාවිතා කරන කට්ටිය ඔටෝමැටිකලි සිංහල වුණාද? ඒක මම දන්නේ නෑ. හරි. පැහැදිලිද? right. එතකොට මොකද මගේ තියරිය අනුව නම් පුතේ මම
සිංහලද දෙමළද මුස්ලිම්ද කියන එක මට ඒක ලොකු අදාළත්වයක් නැහැ. හරි? මගේ අදාළත්වය තියෙන්නේ මනුස්සත්වය කියන එක. නේ? මගේ ඔළුවේ තියෙන්නේ සිංහල කියලා කියන්නේත් මිනිස්සෙක්, දෙමළ කියන්නේත් මිනිස්සෙක්, ඉංග්‍රීසි කියන්නේත් මිනිස්සෙක්. එහෙනම් මේ හැමෝම මිනිස්සය කියන අදහස තමයි මගේ ඔළුවේ තියෙන්නේ. හරි? ඒ නිසා මම අර කාරණා ගැන වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා මොකද්ද? එක්ක භාෂාව කලින් ඇති වෙලා පස්සේ ඒක අනුගමනය කරන මිනිස්සු සිංහල වුණා වෙන්න පුළුවන්. නැත්නම් සිංහල කියලා ජාතිකත්වයක් සම්බන්ධව ඉස්සෙල්ලා කතා කරලා ඒ මත භාෂාවක් ගොඩනගුණා වෙන්න පුළුවන්. ওই දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. මම දන්නේ ඒක කොහොමද සිද්ධ වුනේ කියන එක. කොහොම හරි මම මේ කියන්න උත්සාහ කරන්නේ ප්‍රතිසම කියන්නේ පුතේ තාක්ෂණයක්, සංඛ්‍යාංක කියන්නේ තාක්ෂණයක්. මම ඔයගලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තාක්ෂණයන් දෙක ඇත්තටම මොකට පාවිච්චි කරන තාක්ෂණයක්. අන්න ඒකයි පුතේ මට දැනගන්න ඕනේ. කවුද මනුෂ්‍ය කියනවා පරිගණක දත්ත හඳුනා ගන්න ක්‍රම දෙකක්. එහෙම කිව්වට වැරදි නෑ පුතේ. එහෙම කිව්වට වැරදි නෑ. ප්‍රතිසම කියලා කියන එකත් පරිගණක දත්ත හඳුනා ගන්න ක්‍රමයක්. සංඛ්‍යාංක කියන්නේ පරිගණක දත්ත හඳුනා ගන්න ක්‍රමයක් කියලා කිව්වට වරදක්ම නෑ. හැබැයි ඊට වඩා අපිට සමීප උත්තරයක් අවශ්‍යයි. ඒ කියන්නේ මනුෂ්‍ය උත්තරේ හොඳයි. හරි? උත්තරේ වැරදිම නෑ. නමුත් ඒක නිවැරදිමත් නෑ. හරි? මම යමතර දෙයක් ඇහුවේ. ඒක දන්නේ නැහැ කියලා ප්‍රශ්න කරගන්න එපා. තව උත්සාහ ගන්න බලන්න කවුරු හරි. දත්ත ආදානය සහ ප්‍රතිදානය සඳහා භාවිත කරන තාක්ෂණයන් අතීක්ෂණී කියනවා. හරි පුතේ. අර මනුෂ්‍ය කිව්ව කාරණේ වගේම කාරණයක් තමයි ඔයත් ඔය කියන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතන්නේ මොකද පරිගණකයට සාපේක්ෂවනේ. දැන් දත්ත ආදානය ප්‍රතිදානය කියලා කිව්වම මේක පරිගණකනේ. නේ? එහෙම නෙමෙයි. පරිගණකයට පරිබාහිරව හිතුවොත් එහෙම මොකද්ද කියන්නේ? හරි සරලයි අහගන්න. සංඛ්‍යාංක සහ උත්තරයක් තියනද? අනිම්සලා කියන පුතේ. පරිගණකය ක්‍රියා කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය. ඒක තමයි පුතේ. දැන් අර පරිගණක වලටම ඔයගොල්ලෝ ලඟු වෙනවා. හරි? පරිගණක වලටම ලඟු වෙන්නේ නැතුව හිතන්න. සංඛ්‍යාංක සහ ප්‍රතිසම කියන්නේ පුතේ. හරි? එක තැනකින් හොතර අහගන්න. එක තැනකින් තව තැනකට සංඥා ගමන් කරන තාක්ෂණයක්. සංඥාවක්. එක තැනකින් තව තැනකට සංඥා ගමන් කරන තාක්ෂණයක් තමයි පුතේ සංඛ්‍යාංක සහ ප්‍රතිසම කියලා කියන්නේ. හරි? ඒක දැන් මම කතා කරනකොට මේ කතා කරන හඬ ඔයගලන්ට ඇහෙනවනේ. නේ? මම කතා කරනකොට මේ කතා කරන හඬ ඔයගලන්ට ඇහෙනවා. හරි? එතකොට පුතේ ඒක ඇහෙන්නේ කොහොමද? දැන් ඔයගලන්ට පේනවා මම මේ වෙලාවේ මයික් එකක් පාවිච්චි කරලා නැහැ. මගේ මේ ඇඳුමේ කොහෙවත් මයික් එකක් ගහලා නැහැ. හරි? එතකොට මගේ හඬ ඔයගලන්ට එන්නේ කොහොමද? මගේ හඬ මගේ ඉස්සරහා තියෙන පුතේ ලැප් එකක්. මේ ඒකටත් පිටිපස්සෙන් ඒ කියන්නේ මගේ ඉස්සරහා තව ටිකක් ඈතින් තියෙනවා කැමරාව. මම මේ කැමරාව දිහා බලාගෙන තමයි කතා කරන්නේ. සමහර විට මම යට මේ ලැප් එක දිහාත් බලනවා. හරි? ඒ හින්දා ඔයගලන්ට පේනවා ඇති මගේ S2 මේ ඔහොම කෙලින් ඉස්සරහා තියෙනවා වගේම පල්ලෙහාට නැමෙනවා. ඇයි? ලැප් එකේ ස්ක්‍රීන් එක දිහා බලනකොට මම S පල්ලෙහාට ගන්න එපා. එතකොට මේ කැමරාවේ තියෙනවා මයික් එකක්. මම පාවිච්චි කරන ලොකු කැමරාවක්. ඒ කැමරාවේ මයික් එකක් තියෙනවා. මේ මයික් එකෙන් තමයි මගේ සවුන්ඩ් එක ගන්න. හරි? ඒතර පුතේ මම මේ කතා කරනකොට මගේ කටහඬ සංඥාවක් විදිහට යන්න ඕනේ මොකේදද? අර මයික් එකට. අන්නේ යන ආකාරයට අපි කියනවා ප්‍රතිසමයි කියලා. ඒක ප්‍රතිසම ක්‍රමය. මොකද හේතුව හරි දැන් මම කියන්නේ පුතේ යන්ත්‍රයක් නෙමෙයිනේ මිනිහෙක්නේ. ඒතර ඕගොල්ලොත් මිනිස්සු. එතකොට මේ අර දැන් අර පරිසරයේ වෙනස්කම් කියලා අර නිම්සරා කිව්වේ. අන්නේ වගේ පුතේ සතෙක් කෑ ගහනකොට මිනිහෙක් කතා කරනකොට ඊගාවට අපි හිතමුකෝ මොනවා හරි බහණ්ඩ එකිනෙක ගැටෙනකොට පුටුවක් අදිනකොට හුලඟක් ගහනකොට මේ ස්වභාව ධර්මයේ ගොඩනැගෙන පුතේ සියලු සංඥා ප්‍රතිසමයි. ස්වභාව ධර්මයේ ගොඩනැගෙන සියලු සංඥා ප්‍රතිසමයි. හරිද? ඒ ප්‍රතිසම සංඥා විද්‍යුත් සංඥා බවට පත් කරන විදිහ උපකරණات මිනිස්සු හදලා තියෙනවා. මේ තියෙන්නේ එහෙම වෙනවා. හරි? ඊගාට දැන් මයි කටහඬේ නම් ප්‍රතිසම සංඥාවක් විදිහට කැමරාවට ගියාම පුතේ කැමරාව ඇතුළේදී මේ සංඥාව පරිවර්තනය කරනවා මොකක් බවටද? පරිවර්තනය කරනවා පුතේ සංඛ්‍යාංක සංඥාවක් බවට. පත් කරලා ඒක කේබල් එකක් දිගේ එනවා ලැප් එකට. කැමරාව ඇතුළේ තමයි ඒක පත් කරන්නේ මගේ රූපෙත් එක්කම කටහඬ. හරි? එතකොට කටහඬ මයික් එකකින් ගන්නවා රූපේ වෙනම කැමරාවෙන් ගන්නවා. අරගෙන මේ දෙකම ඩිජිටල් කරලා
කේබල් එකක් කරා යවනවා ලැප් එකට. හරි ලැප් එකට ආපුවාම ලැප් එකේ ඒක ගන්නවා ඔය Zoom කියන ඇප්ලිකේෂන් එකට කියන software එකට. ඒකෙන් තමයි පුතේ එළියට දාන්නේ. හරි එළියට දානවා කියන අන්තර්ජාලයට සම්බන්ධ කරනවා. ඒ සම්බන්ධ වෙන සංඥා තමයි ඕගොල්ලන්ගේ කම්පියුටරේට හරි ෆෝන් එකට හරි ඕගොල්ලෝ භාවිත කරන උපකරණයට එන්නේ. හරි එතකොට මේ ක්‍රියාවලියේදී ප්‍රතිසම සංඥාත් භාවිත වෙනවා සංඛ්‍යාංක සංඥාත් භාවිත වෙනවා. පැහැදිලි කියන්නේ? හරි එතකොට දැන් මගේ කම්පියුටරයෙන් මේක එළියට ආවට පස්සේ අපි භාවිත කරන අන්තර්ජාලයේ බොහෝ විට පුතේ සංඥා ගමන් කරන්නේ ප්‍රතිසම ක්‍රමයට. ලංකාවේ ඩිජිටල් ක්‍රමය භාවිත කරනවා ගොඩක් අඩුයි. හරි එතකොට ප්‍රතිසම ක්‍රමයට ඔයගොල්ලන්ගේ ෆෝන් එක දක්වා හෝ කම්පියුටර් එක දක්වා හෝ භාවිත කරන ඩිවයිස් එක දක්වා එනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මෙතනදි මොකද්ද? මොකක් අපි නෙට්වර්ක් පාඩමේදී හොඳට කතා කරමු. මෙතනදි ටිකක් ඔයාලට තේරුම් ගන්න අපහසුයි. ප්‍රශ්නයක් නැහැ නිකන් අදහස් විතරක් ගන්නකො. ප්‍රතිසම සහ සංඛ්‍යාංක කියන්නේ සංඥා ආකාර දෙකක්. හරි? සංඥා ආකාර දෙකක්. right? එක තැනකින් තව තැනකට යමක් ගමන් කරන ආකාරයකට තමයි අපි කියන්නේ සංඥාවක් කියලා. එවැනි සංඥා ආකාර දෙකක් තමයි ප්‍රතිසම සහ සංඛ්‍යාංක කියලා කියන්නේ. එතකොට සංඛ්‍යාංක සංඥා භාවිතා කරමින් ක්‍රියා කරන පරිගණක තමයි පුතේ සංඛ්‍යාංක පරිගණක කියලා කියන්නේ. ඒතර මේ සංඥාවේ ස්වභාවය අඳුරගන්නේ බිඳුව සහ එකෙන්. අර මෙහෙම අඳින්න පුතේ. මෙන්න මෙහෙම ඔය කොටු විදියට අඳින්න. මෙහෙම කොටුවක හැඩයකින් අඳිනවා නම් සංඥාවක් මේකට කියන්නේ සංඛ්‍යාංක. හරි. එතකොට මේකෙදි මේ මට්ටමේදී අගේ අඩුයි මේ මට්ටමේදී අගේ වැඩි. එතකොට මේ අගේ අඩු අවස්ථාව බිඳුව වැඩි අවස්ථාව 1. හරි මේක මෙහෙම ගියා කියලා හිතන්නකෝ. කොහොම ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මේ වැඩි අවස්ථා හැම එකම 1 අඩු අවස්ථා හැම එකක්ම බිඳුව. මේ බිඳු දෙකක් එක ළඟට ඉන්නේ. මෙන්න මේ වගේ සංඥාවක් තමයි අපි කියන්නේ සංඛ්‍යාංක කියලා. හොඳට අහගන්න. මේ වෙලාවේ මේවා කතා කරලා යුතු නෑ. මේක අපි කතා කරන්න ඕනේ 6 වෙනි පාඩමේදී මම නිකන් මතක් කරලා දුන්නා. මේ තියෙන්නේ සංඛ්‍යාංක සංඥාව. මේ තියෙන සංඛ්‍යාංක ඩිජිටල්. හරිද? ප්‍රතිසම සංඥාවක ස්වභාවය පුතේ අපි හොඳට දන්නවා. අර තරංග අපි අඳින්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙමයි ප්‍රතිසම සංඥාවක්. ඒ කියන්නේ අගේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. මේ යන්නේ ප්‍රතිසම. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි කාගේ හරි ඇඟට හයි කරලා තියෙනවා නම් පුතේ ECG මැෂින් එකක්. ඒ ECG මැෂින් එකේ ක්‍රියාකාරීත්වය ECG එකේ තියෙන ස්ක්‍රීන් එකෙන් පෙන්නනවා. එතකොට මෙහෙම පෙන්නන්නේ පුතේ. ප්‍රස්ථාරය මෙහෙම පෙන්නන්නේ. මෙහෙම වැඩි වෙනවා. ඔන්නම පෙන්නනවා දැකලා නැද්ද? හරි. නැත්නම් ECG කාඩ් එකක් ගත්තොත් ඒ කාඩ් එකේ කොලේ print වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම සංඥාවක්. ඒ කියන්නේ මේ heart එකේ ක්‍රියාකාරීත්වය. හරිද? එතකොට මේ තියෙන ප්‍රතිසම සංඥාව. heart එකේ ක්‍රියාකාරීත්වය පුතේ ඩිජිටල් සංඥාවක් වෙන්න බෑ ඇයි? අපි ඩිජිටල් නෙමෙයි ඩිජිටල් නම් ඒ අපි කම්පියුටරයක් වෙන්න එපේ. ඔන්න රොබෝ කෙනෙක් නම් නේ. එයාගේ ක්‍රියාකාරීත්වය පෙන්නයි මගෙන්ද? මේ විදියට. අපි මිනිස්සු නිසා ස්වභාව ධර්මයේ ගොඩනගෙන සියලු දේ පුතේ ප්‍රතිසමයි. හරි. ඇති. මම අවතර දෙයක් කතා කරේ ඈ. ප්‍රශ්න කරගන්න එපා. නිකන් අර ඇහැට හුරු කරලා තියාගන්න. ඕගොල්ලෝ බැරි වෙලාවත් පොතක් බැලුවොත් සටහනක් කියවුවොත් නේ ඔයගලන්ට මේ වගේ දේවල් දකින්න පුළුවන් වෙයි. මේ ආකාරයෙන් පෙන්වන්නේ සංඛ්‍යාංක සංඥා, මේ ආකාරයෙන් පෙන්වන්නේ ප්‍රතිසම සංඥා කියන්නේ. හරි ඔක 6 වෙනි පාඩමේදී අපිට වැදගත් ඈ. 6 වෙනි පාඩම කරන්න තව ටිකක් එහාට යන්න එපානේ. හරි. අපි එහෙනම් ලියාගමු ප්‍රතිසම පරිගණක නැත්නම් ඇනලොග් කම්පියුටර්ස් කියන එක. ලියන්න මෙහෙම. මේවා රූල් දෙකක හිස්තැනක් මුලින්ම තියෙනවා. ඒක ලියන්න. මේවා සාමාන්‍ය ආකාරයේ පරිගණක මේවා සාමාන්‍ය ආකාරයේ පරිගණක මේවා සාමාන්‍ය ආකාරයේ පරිගණක නොවන අතර ඒක හරි වැදගත් උත්තේ මේවා සාමාන්‍ය ආකාරයේ පරිගණක නොවන අතර මේවානේ සාමාන්‍ය ආකාරයේ පරිගණක මේවා සාමාන්‍ය ආකාරයේ පරිගණක නොවන අතර කමාවක් දාලා ලියන්න කිසියම් ආකාර නොවන අතර කියලා පුතේ කමාවක් දාන්න මේවා සාමාන්‍ය ආකාරයේ පරිගණක නොවන අතර
කමා කිසියම් ආකාරයක ගණනය කිරීමක් සිදු කරන යන්ත්‍ර වේ. කිසියම් ආකාරයක ගණනය කිරීමක් සිදු කරන යන්ත්‍ර වේ. මොකද මම කිව්වේ මේවා සාමාන්‍ය පරිගණක නොවන අතර කමාවක් දැම්මා කිසියම් ආකාරයක ගණනය කිරීමක් සිදු කරන යන්ත්‍ර වේ. එන්න පුතේ 23 වෙනි පිටුවට එන්න. ඒකේ රූල් කිහිපයක ඉඩක් වෙන් කරලා තියෙනවා සහ දකුණු පැත්තේ ඔයගලන්ට රූපයක් පෙන්නනවා. අතර මේ තියෙන්නේ පීඩන මානයක්. හරි ලියන්නේ නම් එතන ලියන්න ඒ රූල් පහේ හිස්තැනේ ලියන්න පටන් ගන්න. ලියන්න මේවායෙහි උෂ්ණත්වය කමා පීඩනය කමා වේගය කමා බර මේවායෙහි උෂ්ණත්වය කමා පීඩනය කමා වේගය කමා බර වැනි භෞතික සාධක මත සැකසීම් සිදු කරයි. භෞතික සාධක මත සැකසීම් සිදු කරයි. වැනි භෞතික සාධක මත සැකසීම් සිදු කරයි. හරිද? right. එතකොට අලුත් පේජයක රූල් අයිස් දෙකයි තියෙන්නේ. ඉඩ කියන්න මට. තව රූල් දෙකක් තියෙනවා සර්. රූල් දෙකක් තියෙනවා හොඳටම ඇති. රූලක් තුනක් කමන්නේ නැහැ. හරි අලුත් පේජයක ලියන්න පුතේ උදාහරණ උදා කියලා දාගන්නකෝ. නේ ලියා ගන්න උෂ්ණත්වමානය නැත්නම් උෂ්ණත්වමාන උදාහරණ උෂ්ණත්වමාන කමා වේගමාන කමා පීඩනමාන උෂ්ණත්වමාන වේගමාන පීඩනමාන සර් පොඩ්ඩක් කියන්නකෝ ආයි. උදාහරණ උෂ්ණත්වමාන කමා වේගමාන කමා පීඩනමාන කියලා ඩොට් ටිකක් දාගන්න. තව උපකරණ ගත්තා. මේවා ගත්තා. එතකොට පීඩනයක් එනවනේ. හරි අන්න ඒවට අපි කියනවා ප්‍රතිසම පරිගණක කියලා. ඒක පොඩි විශේෂත්වයක් ඈ. හරි right. ඊට පස්සේ අපි එනවා පුතේ දෙමුහුම් පරිගණක හයිබ්‍රිඩ් කම්පියුටර්ස් කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා දෙමුහුම් කියන එකේ තේරුම මට කියන්න කවුරු හරි? සාමාන්‍යයෙන් අපි සමාජයේ භාවිත කරන ජනප්‍රිය වචනයක්. හයිබ්‍රිඩ් නැත්නම් දෙමුහුම්. දෙවර්ගයක්. ඔව් දෙවර්ගයක්. බොහොම හොඳයි පුතේ. බොහොම හොඳයි. හරියටම හරි. දෙවර්ගයක්. හරි right. එතකොට මම මේ මහන්නම්කෝ. අපි දෙමුහුම්ද
ඈ කියන්නේ නෑ. ඈ නැද්ද ඈ ඒක පුතේ නේ ඔව් වෙනම හදාරන්න ඕනේ දෙයක් නේ ඔව් සාමාන්‍යයෙන් ගත්තොත් පුතේ අපි දෙමුහුම් ඇයි ඒ දැන් අපි දරුවෙක් විදිහට පුතේ නැත්තම් ලදරුවෙක් විදිහට මේ ලෝකෙට එනකොට නැත්තම් එළිය දකින්නකොට හරි එහෙම නැත්තම් අපේ උපත ගත්තොත් එහෙම අපි උපදිනකොට පුතේ අපේ ශරීරයේ ගොඩනැගෙන බොහෝ ලක්ෂණ හරි බොහෝ ඥාන හරි ශරීරයේ හැඩරුව ප්‍රමාණය නේ මේ දේවල් ගොඩාක් තීරණය වෙනවා පුතේ ප්‍රධාන වශයෙන් තාත්තගේ ඥාන හරි හැබැයි යම් ප්‍රමාණයක් අම්මගේ ඥානත් බලපානවා හරි ප්‍රධාන වශයෙන් තාත්තගේ ඥාන නමුත් අම්මගේ ඥානත් බලපානවා හරි අපි දැකලා තියෙනවා මොකද්ද ඔව් තාත්තා වගේම හැඩරුව තියෙන පුතු දැකලා නැද්ද හරි තාත්තා වගේමයි හැඩරුව හරිද හරි එතකොට ඒ වගේම සමහර දුවරු අපි දැකලා තියෙනවා අම්මා වගේම එහින්දා ඒ දුව දැක්කහම අම්මව අඳුරන කෙනෙක් නම් දුව දැක්කහම මෙන්න මේ අම්මගේ දුව කියලා කියන්න පුළුවන් මේ පුතාව දැක්කහම තාත්තව අඳුරන කෙනෙක් නම් මේ තාත්තගේ පුතෙක් තමයි මේ කියලා කියන්න පුළුවන් මට්ටමටම සමීපයි ඒ කියන්නේ බාහිර පෙනුම සමාට හැසිරීම සමාට කතා කරන විදිය පැහැදිලි එහෙම ගත්තාම පුතේ ඇත්තටම අපේ ඒ දෙමුහුම් භාවයේ තියෙනවා නේ නමුත් ඒක කතා කරන්නේ නැහැ සාමාන්‍ය සමාජයේ අපි දෙමුහුම් කියලා මම මේ කිව්වේ ඔයගලන්ට අදහසක් ගන්න ඔළුවට අර පුතාගේ උත්තරේ හරියටම හරි මොකද දෙමුහුම් කියලා කියන්නේ දෙකක් කියන අදහස දෙකක් කියන අදහස තමයි දෙමුහුම් කියලා කියන්නේ නේ ලක්ෂණ දෙකක් මොනවා හරි වර්ග දෙකක් ලක්ෂණ දෙකක් නේ තාක්ෂණයන් දෙකක් කිසියම් ආකාරයක දෙකක් එකට සංකලනය වුණාම එකට එකතු වුණාම පුතේ අන්න එකට අපි කියනවා දෙමුහුම් නැත්නම් හයිබ්‍රිඩ් කියලා. එහෙනම් ඔයගලන්ට තේරෙන්න ඕනි දෙමුහුම් පරිගණක කියලා කියන්නේ මොනවද? අපි මේ කතා කරන සංඛ්‍යාංක තාක්ෂණය සහ ප්‍රතිසම තාක්ෂණය කියලා කියන දෙකම එකට මිශ්‍ර වෙච්ච පරිගණක වලට අපි කියනවා යන්ත්‍ර වලට අපි කියනවා දෙමුහුම් පරිගණක කියලා. ලියන්න එහෙනම් මෙහෙම දෙමුහුම් ලියන්න මේවාද විශේෂ යන්ත්‍ර වන අතර මේවත් විශේෂ යන්ත්‍ර වර්ග මේවාද විශේෂ යන්ත්‍ර වන අතර මේවාද විශේෂ යන්ත්‍ර වන අතර විශේෂ යන්ත්‍ර වන අතර සංඛ්‍යාංක සහ මේවාද විශේෂ යන්ත්‍ර වන අතර කමාවක් දාන්න කමා සංඛ්‍යාංක සහ ප්‍රතිසම සංඛ්‍යාංක සහ ප්‍රතිසම යන තාක්ෂණයන් දෙකම මේවාද විශේෂ යන්ත්‍ර වන අතර කමා සංඛ්‍යාංක සහ ප්‍රතිසම යන තාක්ෂණයන් දෙකම භාවිතා කරයි යන තාක්ෂණයන් දෙකම භාවිතා කරයි යන තාක්ෂණයන් දෙකම භාවිතා කරයි. right. එතකොට උතේ ඒ තාක්ෂණයන් දෙකේ සම්මිශ්‍රණයක් දෙකේ එකතුවක් තමයි හයිබ්‍රිඩ් කියලා කියන්නේ නැත්නම් දෙමුහුම් කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මේවා විශේෂ යන්ත්‍ර මේවත් අර අපි රුජුලස කතා කරන පරිගණක නෙවෙයි. හැබැයි පරිගණක කියලා තමයි කියන්නේ. දෙමුහුම් පරිගණක. එහෙමනේ කියන්නේ. හරි. එතන මේ යන්ත්‍ර වල තියෙන විශේෂම ලක්ෂණය තමයි පුතේ අනිවාර්යෙන්ම පරිගණක තාක්ෂණය භාවිතා කළ යුතුමයි. අනිවාර්යයෙන්ම පරිගණක තාක්ෂණය භාවිතා කළ යුතුමයි. දැන් නිකමට හිතන්න ඔයගලන්ට මේ නෝට් එකේ දීලා තියෙන රූපේ දෙමුහුම් පරිගණකයට මම දීලා තියෙන රූපය මොකද්ද? දෙමුහුම් පරිගණකයට මම දීලා තියෙන රූපේ තමයි පුතේ ෂෙඩ් එකක නේ
නැත්නම් අපි කියන්නේ ඉන්ධන සැපයුම් හලක ඉන්ධන පෙරවුම් හලක භාවිතා කරන යන්ත්‍රයක්. නේද? පෙට්‍රල් වෙන්න පුළුවන්, ඩීසල් වෙන්න පුළුවන්, භූමි තෙල් වෙන්න පුළුවන් සපයන යන්ත්‍රයක්. හරි. එතකොට දැන් ඔයගලන්ට මතක නැතුව ඇති සමහර විට අතීතයේ කියන්නේ පුතේ දැනට අවුරුදු 10කට 15කට කලින් 15කට විතර කලින් නම් කොහොමද ඔයගලන්ට මතක නැහැ නේද? හරි. ඇත්තටම 10කට 15ක් වගේ වෙනවා කාලය. ඊට කලින් ඔය පෙට්‍රල් ෂෙඩ් වල තිබිච්ච මැෂින් ගත්තාම පුතේ මැෂින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසමයි. ඒකේ පරිගණක තාක්ෂණය භාවිත වුණේ නැහැ. දැන් ඔය ෂෙඩ් එකක ඔය මැෂින් එකක් කරා පුතේ සපේන තෙල් ගබඩා කරලා තියෙන්නේ පොළොව යට තියෙන ටැංකියකනේ. පොළොව යට තියෙන ටැංකියේ තියෙන තෙල් උඩට ගන්නේ කොහොමද? පොළොව යට තියෙන ටැංකියේ තියෙන තෙල් කොහොමද උඩට ගන්නේ? ඒකට වෙනම ඔය මැෂින් එක ඇතුලේ කැරකෙන පුතේ මෝටරයක්. හරියට නිකන් ගෙදරක පාවිච්චි කරන වතුර මෝටරයක් වගේ. ලීදෙන් වතුර ගන්න. හරි. ඒතකොට මේ මෝටරේ ක්‍රියාත්මක වෙනකොට වෙන්නේ මොකද්ද? පීඩන වෙනසක් ඇති වෙනවා. නේ? ඒ පීඩනයේ වෙනස නිසා තමයි යට තියෙන තෙල් උඩට ඇදෙන්නේ. යට වතුර උඩට ඇදෙනවා වගේ තෙල් උඩට ඇදෙන්නේ. එතන භාවිත කරන්නේ ප්‍රතිසම. ඊගාට පුතේ ඒ ඇදෙන තෙල් බටයක් දිගේ යනවා වාහනයකට හෝ නැත්නම් බැරල් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒ තෙල් එකතු කරන්න ගත්ත උපකරණයකට. එතකොට ඒ ගමන් කරන තෙල් ප්‍රමාණය කොච්චරද කියලා කවුන්ට් කරේ ගණන් කරේ වෙනම රෝලර්ස් ටිකක් කරකුණා. හරි. වෙනම හදාගත්ත ටයිමින් ගානට ටයිමින් වලට හදාගත්ත රෝලර්ස් ටිකක් තියෙනවා. හරි. රෝලර්ස් ටිකක් තියෙනවා, රෝද ටිකක් තියෙනවා. ඒ ක්‍රමය තමයි පාවිච්චි කරේ. එතකොට 100%ක් හැම එකක්ම ප්‍රතිසමයි. හැබැයි කාලයත් එක්ක මොකද වුනේ? රයිට් අර තෙල් උඩට ගන්න එක කොහොමද පුතේ කරන්න ඕනේ කොහොමද? මෝටරයකින් තමයි. එතකොට ඒ තාක්ෂණයේ ප්‍රතිසමයි. ඊගාට බටේට එන තෙල් ටික වාහනයට හෝ අදාළ උපකරණයට යන එක කවුන්ට් කරන්න භාවිතා කරන පරිගණක තාක්ෂණය. ඒ නිසා තමයි වර්තමානයේ අපි දකින්නේ ඔය මැෂින් එකකින් තෙල් සපයනකොට තෙල් ගහනකොට අර පැනල් එක ලස්සනට පුතේ අපිට පේනවා. දැන් ඉස්සර මොකද්ද? ඉස්සර රුපියල් 1000ක පෙට්‍රල් ගහන්න කියලා කිව්වහම පෙට්‍රල් ලීටරයක් අපි හිතමුකෝ 167යි කියලා. හරි පෙට්‍රල් ලීටරයක් රුපියල් 167 නම් රුපියල් 1000ක පෙට්‍රල් ගහන්න කිව්වොත් පුතේ හරියටම ලීටර් මෙච්චරයි කියලා ගාන හදන්න බෑනේ. නේ? එතකොට ආධුනිකයෙක් නම් එතන තෙල් සපයන්න ඉන්න එක්කෙනා ප්‍රැක්ටිස් එක නෙමෙයි නම් එයා මොකද කරන්නේ? 10167න් බෙදලා බලනවා කැල්කියුලේටර් එකේ අතේ තියාගෙන ඉන්නවා 10167න් බෙදපුවාම එනවා උත්තරයක්. එතකොට ඒන උත්තරය අනුව තමයි තෙල් සපයන්නේ. ලීටර මෙච්චරයි කියලා. හරි ඒ පරණ ක්‍රමය. එතකොට ලාභ පාඩු දෙපැත්තටම වෙන්න පුළුවන්. මොකද එයාගේ අතින් අර හැන්ඩල් එකේ කෙරවල අල්ලන් ඉන්නවා. ඒ අනුව තමයි මේක මිරිකනකොට තෙල් යන්නේ නැහැ. අතරිනකොට තෙල් යනවා. එතකොට හරි සමහරට වැඩියෙන් තෙල් ටිකක් යන්නත් පුළුවන් අඩුවෙන් යන්නත් පුළුවන්. පැහැදිලිද? හැබැයි දැන් ක්‍රමය මොකද්ද? දැන් මේ සංඛ්‍යාංක තාක්ෂණයේ මේ මැෂින් එකට ආපු නිසා හරි ලේසි. රුපියල් 1000ක නම් පෙට්‍රල් සපයන්න ඕන පුතේ. නැත්නම් තෙල් සපයන්න ඕනි. මැෂින් එකට හඳුන්වා දීලා තියෙනවා දත්තයක් විදියට 167. පෙට්‍රල් ලීටර එක මිල 167යි. තෙල් සපයන වෙලාවදී මොකද කරන්න තියෙන්නේ? ගහන්නේ 1000 නම් 1000 කියන එක එන්ටර් කරා. රේට් එකක් විදියට එන්ටර් කරා. එන්ටර් කරලා මැෂින් එක ස්ටාර්ට් කරපුවාම පුතේ අනිවාර්යෙන් යන්නේ 1000ක තෙල් පමණයි. ඇතුලේ ගණන් හැදෙනවා කොච්චර තෙල් ගියාද කියන්නේ. එතකොට තෙල් ගහන එක්කෙනා අතෙන් හැන්ඩල් කරන්න ඕනේ මොකද්ද? පාලනය කරන්න ඕනේ යන තෙල් ප්‍රමාණය. සමහරලාට ඔයාලා දැකලා ඇති තෙල් සපයන බටේ අදාළ උපකරණයට හෝ වාහනේ ටැංකියට සම්බන්ධ කරලා එයා වෙන වැඩකට යනවා. හරි. ඒ අතරේ රුපියල් 1000 තෙල් ගිහිල්ලා ඉවර වෙලා නවතිනවා. පැහැදිලිද? ඒතර පැරණි ක්‍රමයට වඩා නව ක්‍රමය ගොඩාක් වාසිදායකයි වගේම ක්‍රමානුකූලයි නේද? ඔන්න ඔක තමයි පුතේ කතන්දරය. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනි මේ දෙමුහුම් පරිගණක කියලා කියන උපකරණ තුල අනිවාර්යයෙන්ම පුතේ පරිගණක තාක්ෂණය භාවිතා කළ යුතුමයි. හරි. දැන් ඕගොල්ලෝ මට කියන්නේ නම් ඔය තෙල් සපයන යන්ත්‍රයක් හැර දෙමුහුම් පරිගණක විදිහට අපිට කතා කරන්න පුළුවන්. මම නැවත කියනවා පරිගණක කියන වචනේ මෙතන පාවිච්චි කරාට මේවා විශේෂ උපකරණ ඈ. දෙමුහුම් පරිගණක විදිහට අපිට කතා කරන්න පුළුවන්. උදාහරණ වලට ගන්න පුළුවන්. තව යන්ත්‍ර කිහිපයක් කියන්න. ඔයගොල්ලෝ දන්නවා. ECG යන්ත්‍රය බොහොම හොඳයි. මනුෂ්‍ය කියනවා ECG යන්ත්‍රය. ඔව්. ECG යන්ත්‍රය කිව්වම පුතේ සියලුම ස්කෑනින් මැෂින්ස් මොනවද? ECG, EEG, CT, මේ PET, MRI මේ සියලුම ස්කෑනින් මැෂින්ස් කියන්නේ මොනවද? වෛද්‍ය ශාස්ත්‍රය භාවිත කරන දියුණු සියලුම ස්කෑනින් මැෂින්ස් කියන්නේ පුතේ ප්‍රතිසම පරිගණක
දෙමුහුම් පරිගණක මොකද හේතුව? ඒකේ පරිගණක තාක්ෂණයක් පාවිච්චි කරනවා ප්‍රතිසම තාක්ෂණයක් පාවිච්චි කරනවා. කොහොම හොඳයි. එතකොට සියලුම මොනවාද? ඩිජිටල් තරාදි. බොහොම හොඳයි. දෙමුහුම්. ඩිජිටල් තරාදි කියලා කියන්නේ මොකද්ද? මේ තරාදිය පරිවර්තනය වුණා පසු කාලයකට කොහොමද? අපි වල ඩිජිටල් තරාදි කියලා කිව්වට ඒව මොනවද? හයිබ්‍රිඩ්. මේ එතකොට වෙන්නේ මොකද්ද? මේ වෙනකොට පුතේ තරාදියේ ආව කොහොමද? ආකාර කිහිපයක් තියෙනවා. මම මෙහෙම ඇන්දොත් හරි. මේකේ අපිට මෙහෙම නේ ඔක ත්‍රිමාණව තමයි අදින්න ඕනේ. පේන්න නම් මේ අපි මෙහෙම අදිමුකෝ. මේ විදිහට තියනවා කියලා හිතන්නකෝ. නේ මේ තියෙන එකේ මෙන්න මෙතන තියෙනවා මෙහෙම පැනල් එක. ආකාර කිහිපයක් තියෙනවා. එතකොට පුතේ මේකට අපි මොනවා හරි ද්‍රව්‍යයක් දාලා බර දැම්මම මොකද වෙන්නේ? මේ පැනල් එකේ පෙන්නනවා සංඛ්‍යාංක විදිහට අදාළ විස්තරي. නේ දැන් මේක පුතේ ගොඩක් දියුණු කරලානේ තියෙන්නේ. දැන් ඕන තරම් ඔය සුපර් මාකට්ස් වලින් තියෙනවා කිලෝ එකේ මුල ඔය ATM යන්ත්‍රය හරියට හරි ATM එකෙන් ගන්න පුළුවන්. හරි. හැබැයි ATM එකෙන් ගොඩාක් වෙලා අපි ගන්න පුතේ ඩිජිටල් වලට. මොකද හේතුව ඒක ඍජු පරිගණකයක් තියෙන නිසා. නමුත් අර සංඥා සම්ප්‍රේෂණය සමහරට ප්‍රතිසම වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ගන්න ඩිජිටල් නේ. හරි. එතකොට දැන් මේකේ කිලෝ එකේ මිල දුන්නාට පස්සේ බිලක් පුතේ print වෙලාම එනවා. මේකේ බිලක් print වෙලාම එනවා. ඒ කෙලින්ම අලවන්න තියෙන බාකෝඩ් එකත් එක්කම. හරිම ලේසි ක්‍රියාකාරකම්. හරි. පැහැදිලිද? ඒ තත්ත්වෙට මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. මේකම ක්‍රමයේ තියෙනවා කොහොමද? මේ තරාදී තැටිය ඔහොමම තියෙද්දි මෙන්න මේ රම වෙනකොට මෙතෙන්ට ආව මේ පැනල් එක. මෙන්න මේ පැනල් එක මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම උපකරණයක් තියෙනවා. කරලා තියෙනවා. බර දාන්නේ මේක. ඒතර මේ වගේ කටුවක් අරගෙන මෙතනින් පෙන්නනවා දාන්න. මේ තියෙන ප්‍රතිසම පරිගණක. හරි? හැබැයි මේවා විශේෂ යන්ත්‍ර තරාදී. ලියන්නේ නම් මෙහෙම. යන්න. මෙම උපකරණ තුල දෙවෙනි ඡේදය ලියන්න. රූල් කීපයක් තියෙනවා හිතෙන් ලියන්න. මෙම උපකරණ තුල පරිගණක තාක්ෂණයේ හෙවත් මෙම උපකරණ තුල පරිගණක තාක්ෂණයේ හෙවත් මෙම උපකරණ තුල පරිගණක තාක්ෂණයේ හෙවත් සංඛ්‍යාංක තාක්ෂණය මෙම උපකරණ තුල පරිගණක තාක්ෂණයේ හෙවත් සංඛ්‍යාංක තාක්ෂණය පරිගණක තාක්ෂණයේ හෙවත් සංඛ්‍යාංක තාක්ෂණය අනිවාර්යයෙන්ම සංඛ්‍යාංක තාක්ෂණය අනිවාර්යයෙන්ම භාවිතා කරන අතර පරිගණක තාක්ෂණය සංඛ්‍යාංක තාක්ෂණය හෙවත් පරිගණක තාක්ෂණය අනිවාර්යෙන්ම භාවිතා කරන අතර කමාවක් දාන්න අතර උපකරණයේ ක්‍රියාකාරීත්වයට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිසම තාක්ෂණයද භාවිතා කරයි. උපකරණයේ ක්‍රියාකාරීත්වයට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිසම තාක්ෂණයද භාවිතා කරයි.
උපකරණයේ ක්‍රියාකාරීත්වයට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිසම තාක්ෂණයද භාවිත කරයි. උපකරණයේ ක්‍රියාකාරීත්වයට ගැලපෙන ආකාරයෙන් ප්‍රතිසම තාක්ෂණයද භාවිත කරයි. හරිද? එතකොට ඔය අපි කතා කරේ දෙමුහුම් පරිගණක ගැන උදාහරණ ලියා ගන්න. නේ අපිට අර ස්කෑනින් මැෂින් සියල්ලම ලියුව හැකි එක්සැම්පල් විදියට මොනවද ECG EEG CT PET MRI යන්ත්‍ර කියලා කියනවා. මේව ගත්ත හැකි කමා අර කිව්වා වගේ මොනවද නවීන තරාදිය ඩිජිටල් තරාදිය කියන්න එපා. එතකොට ඒක අර ඩිජිටල් කියන පැත්තට යනවනේ නේ. එහෙනම් ගිමු නවීන තරාදිය. නවීන තරාදිය. හරි ඊගාට පුතේ 100% ස්වයංක්‍රීය ක්‍රිය රෙදි සෝදන යන්ත්‍ර නේ. ඒ කියන්නේ fully automatic washing machine එකක් ගත්තත් oven එකක් ගත්තත් මේවත් අයිති වෙන්නේ මොකේද? මේ hybrid කියන වර්ගයට. right නවීන රෙදි සෝදන යන්ත්‍ර. right මෙතන මේක මම මෙහෙ ලියන්නම් කියලා ඩොට් ටිකක් තියාගන්න. තව ඕනි තරම් එහෙම උපකරණ ගන්න කරන්න පුළුවන්. හරි right ඔය අපි කතා කරේ පුතේ තාක්ෂණය මත පරිගණක වර්ගීකරණය. ඒකට ආකාර තුනයි. මොනවද? සංඛ්‍යාංක පරිගණක, ප්‍රතිසම පරිගණක සහ දෙමුහුම් පරිගණක. එතෙන්දී සංඛ්‍යාංක පරිගණක තමයි ඇත්තටම පරිගණක විදිහට අපි කතා කරන්නේ. ප්‍රතිසම සහ දෙමුහුම් කියලා කියන්නේ විශේෂ උපකරණ. හරි. මේ මාතෘකාව අවසන් කරන්න පුතේ අපි පාවිච්චි කරනවා අවසාන මාතෘකාව භාවිතා කරන කාරණේ අනුව පරිගණක වර්ගීකරණයේ පොඩි මාතෘකාවක්. ඒ කියන්නේ purpose එක. Classification of computer according to usage. මේ usage එක කියන්නේ පුතේ භාවිතය. purpose එක කියලා කියන්නේ කාර්යය. හරි. එතකොට පරිගණක වර්ගීකරණයක් අපිට කරන්න පුළුවන්. ඒ පරිගණක භාවිතා කරන කාර්ය නැත්තම් මොකටද පරිගණක භාවිතා කරන්න කියන කාරණය මත. එතෙන්දී ඔයගලන්ට තේරෙනවා සමහර පරිගණක තියෙනවා විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරනවා. සරල උදාහරණයක් සුපර් කම්පියුටර්. සුපිරි පරිගණක වගේ පරිගණක පුතේ සින්දු අහන්න පාවිච්චි කරන්නේ නැහනේ. නේ ගේම්ස් කරන්න පාවිච්චි කරන්නේ නැහනේ. ෆිල්ම්ස් බලන්න පාවිච්චි කරන්නේ නැහනේ. ඒවා පාවිච්චි කරන්නේ ඉතා සංකීර්ණ ගණිත ගැටලු විසඳීම වගේ විශේෂ කාර්යයක් සඳහා. ඒ නිසා සමහර පරිගණක තියෙනවා පුතේ ලෝකේ විශේෂ වූ කාර්යයන් සඳහා පමණක් භාවිතා කරන. සමහර පරිගණක තියෙනවා සාමාන්‍ය කාර්යයන් සඳහා පාවිච්චි කරන. ඒවා තමයි අපි මේ PC කියලා කතා කරන්නේ. පුද්ගල පරිගණක. මේ වර්තමාන වෙනකොට මේ මහා මධ්‍ය වගේ ඒවාත් සාමාන්‍ය පරිගණක බවට පත් වෙලා තියෙන්නේ. හරි ලියන්න මෙහෙම. රූල් දෙකක හිස්තැනක් තියෙනවා ඒක ලියන්න. ලියන්න. කාලයත් සමග විවිධ අවශ්‍යතාවයන් මූලික කර ගනිමින් විවිධාකාරයේ පරිගණක කාලයත් සමග විවිධ අවශ්‍යතාවන් මූලික කරගනිමින් විවිධාකාරයේ පරිගණක ගොඩනගා ඇත. විවිධාකාරයේ පරිගණක ගොඩනගා ඇත.
විවිධාකාරයේ පරිගණක ගොඩනගා ඇත. full stop එකටම ලියන්න. මේවා භාවිතා කරන ආකාරය මත වර්ග දෙකකි. බලන්න පළවෙනි එක තියෙනවා පොදු කාර්ය පරිගණක general purpose computers කියන එක. දෙක තියෙනවා විශේෂ කාර්ය පරිගණක special purpose computers කියන එක. ඒකේ පළවෙනි එක පුතේ පොදු කාර්ය පරිගණක කියන එක ලියන්න. තනි වාක්‍යයක් ලියන්න. පොදුවේ බොහෝ කාර්යයන් ඉටු කරගත හැකි පරිගණක වේ. පොදුවේ බොහෝ කාර්යයන් ඉටු කරගත හැකි පරිගණක වේ. පොදුවේ බොහෝ කාර්යයන් ඉටු කරගත හැකි පරිගණක වේ. හරි උදාහරණ දාගන්න පුතේ. උදාහරණ පුද්ගල පරිගණකේ නැත්නම් මයික්‍රෝ කියලා කියන්න පුළුවන්, සුත්‍ර කියලා කියන්න පුළුවන්, මේ PC කියලා කියන්න පුළුවන්. ගැළපෙන විදිහට දාගන්න. පුද්ගල පරිගණක. ඒ කියන්නේ PC. අපි පොදු කාර්ය පරිගණකයකට පුතේ හොඳම උදාහරණයක් විදිහට ගන්නේ පුද්ගල පරිගණකයේ PC. නේ මේක අපිට සින්දු අහන්න පාවිච්චි කරන්න පුළුවන්, ගේම්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්, වීඩියෝ වලට පාවිච්චි කරන්න පුළුවන්, සංනිවේදන ක්‍රියාකාරකම් වලට පාවිච්චි කරන්න පුළුවන්, විවිධාකාරයේ නිර්මාණයන් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. නේ බොහෝ කාර්යයන් වලට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි ඒකට කියනවා පොදු කාර්ය පරිගණකයක් කියලා. එන්න දෙවෙනි එක විශේෂ කාර්ය පරිගණක ලියන්න. විශේෂ වූ කාර්යයන් සඳහාම එහෙම ලියන්න. විශේෂ වූ කාර්යයන් සඳහාම විශේෂ වූ කාර්යයන් සඳහාම භාවිත පරිගණක වේ. විශේෂ වූ කාර්යයන් සඳහාම භාවිත පරිගණක වේ. විශේෂ වූ කාර්යයන් සඳහාම භාවිත පරිගණක වේ. හරි උදාහරණයක් ගන්න පුතේ සුපිරි පරිගණක. යටින් උදාහරණයක් දාගන්න සුපිරි. පේලි ඉඳ තියනවා ඉස්සරහින් දාගන්න නැත්නම් යටින් දාගන්න. සුපිරි පරිගණක. හරි ඒ වර්ගීකරණය හරිම ලේසි. ඒකෙන් කියන්නේ පුතේ කුමන කාර්යයන් සඳහාද මේ පරිගණකය භාවිත කරන්න කියන එක. මේ විශේෂ වූ කාර්යයන් සඳහා භාවිත කරන පරිගණක නම් ඒවට කියනවා විශේෂ කාර්ය පරිගණක special purpose computers කියලා. සාමාන්‍ය කාර්යයන් සඳහා භාවිත කරන පරිගණක නම් ඒවට කියනවා general purpose computers නැත්නම් පොදු කාර්ය පරිගණක කියලා. right. ඊට පස්සේ ඔයගලන්ට මම ඒකට උදාහරණයක් දෙනවා මෙහෙමත් බලන්න 24 වෙනි පිටුවේ general purpose computers කියලා රූපයක් දාලා ඒ රූපය ඇතුලේ මොනවද පෙන්නලා තියෙන්නේ කියන්නේ general purpose computers ඒ කියන්නේ පොදු කාර්ය පරිගණක වලට මම රූපයක් දාලා තියෙනවා ඒ රූපේ තියෙන්නේ මොනවද පුද්ගල පරිගණක ඒ රූපය ඇතුලේ computers තුනක රූප තියෙනවා මේ වම් පැත්තේ කෙරවලේ laptop එකක් තියෙනවා මැද desktop computer එකක් තියෙනවා අනිත් පැත්තේ tab එකක් තියෙනවා නේ එතකොට මේ තුනම පුද්ගල පරිගණක ඊගාටපතේ ස්පෙෂල් පර්පස් කම්පියුටර්ස් කියලා මම දාලා දිනා රූපයක් ඒ මොකද්ද ATM යන්ත්‍රයක් රූප දෙකක් තියෙනවා එකක් තමයි ATM යන්ත්‍රයක්
ATM යන්ත්‍රයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා විශේෂ කාර්ය සඳහා තමයි ඒක පාවිච්චි වෙන්නේ. ඊගාට අනිත් පැත්තෙන් තියෙනවා ස්කෑනින් මැෂින් එකක්. ඒ කියන්නේ වෛද්‍යමය කටයුතු භාවිත කරන ස්කෑන් යන්ත්‍රයක්. හරි ඒවා විශේෂයි. හරිද? right. ඔය ටික තමයි එතන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා ඔයගොල්ලන්ගේ වැඩිදුරටත් අවබෝධය සඳහා තමයි මේක මම දැම්මේ. සුත්‍ර පරිගණක වර්ගයට ගැනෙන පුද්ගල පරිගණක. ඒ කියන්නේ පුතේ personal computers නැත්නම් PC. මේ අපි කතා කරන්නේ. මෙන්න මේවා. මේවා පුතේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. නේ? පහත දැක්වෙන පරිදි වර්ග කළ හැකිය. ඒ කියන්නේ පුතේ ලෝකේ පුද්ගල පරිගණක කියන කුලකය ගත්තාම ඔය පුද්ගල පරිගණක කියන කුලකය අපිට මෙන්න මේ ආකාරයේ පරිගණක විදියට දකින්න පුළුවන්. මොනවද? වැඩහල් පරිගණක, workstation computers, desktop පරිගණක. මේ රූප පේන තියෙන්නේ. නේ laptop computer පරිගණක. ඊගාවට palm top කියන එක දැන් පුතේ පාවිච්චි කරන ගොඩක් අඩුයි. ඒක මෙහෙම අර පියනක් වගේ මෙහෙම ඇරලා බලන්න පුළුවන් විදිහට ස්ක්‍රීන් එක උඩින් තියෙනවා. හරි අර තියෙන සමහරට ඔය අපි දකින්නේ ඔය chess වගේ දෙයක් ක්‍රීඩාවක් කරන්න ඉත්තොත් එක්ක හදලා තියෙන උපකරණ තියෙන පුතේ. නිකන් පෙට්ටියක් වගේ තියෙන්නේ මෙහෙම ඇරලා මේ පෙත මෙහෙම ගත්ත හැකි. ඒතර ඉත්ත ටික තියලා ප්ලේ කරන්න තියෙනවා. අන්න ඒ වගේ මෙහෙම අරින්න තියෙන්නේ. අර කවර් පෙට්ටියක් වගේ පුතේ මෙහෙම අරිනවා. හරියාම උඩ පැත්ත මොනිටර් එක යට කීබෝඩ් එක තියෙනවා ටයිප් කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඒක භාවිත කරනවා අඩුයි. ඊගොල්ලෝ නෝට්බුක් පරිගණක නෝට්බුක් කියලා කියන්නේ ලැප්ටොප් වගේම පොඩ්ඩක් පොඩි. පුද්ගල සංඛ්‍යාංක සහකරු ඒ කියන්නේ personal digital assistant PDA කියලා කියන එක. ඒකට තමයි අපි කියන්නේ සාක්කු පරිගණකය. pocket PC කියලා. ඊගාට ටැබ්ලට් පරිගණකය. ටැබ් එක. එතන මේ ටැබ් එක ගත්තත් PDA එක ගත්තත් නේ desktop ගත්තත් laptop ගත්තත් notebook ගත්තත් workstation ගත්තත් මේ සියල්ලම තනි පුද්ගලයාගේ භාවිතය සඳහා නිර්මාණය කරපු පරිගණක. ඒ නිසා ඒවට කියනවා personal computers, කෙටියෙන් PC, තාක්ෂණිකව කියනවා සුත්‍ර පරිගණක කියලා. right. ඔක තමයි පුතේ ඔය මාතෘකාව යටතේ කතා කරන්න තියෙන විෂය කරුණු වෙන්නේ. right. මම ඊගා මාතෘකාවට යන්න කලින් ඔයගලන්ට අවස්ථාවක් දෙනවා. අපි පරිගණක වර්ගීකරණය කියලා ටිකක් දීර්ඝ මාතෘකාවක් කතා කරා. ඒ මාතෘකාව ඇතුලේ ලෝකේ තියෙන මූලික වශයෙන් අපි කතා කළ යුතු සියලුම පරිගණක යන්ත්‍ර සහ පරිගණක තාක්ෂණයේ පදනම් කරගත් යන්ත්‍ර පිළිබඳව කතා කළා. ඔයගොල්ලෝ කාට හරි ඔය කතා කරපු කාරණා පිළිබඳව අහන්න ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න තියෙනවද? දැන් උගලන අවස්ථාවේදී මට අහන්න තියෙන ප්‍රශ්න මම ඔයගොල්ලන්ගෙන් ඇහුවා. ඒවට ඔයගොල්ලන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ආවා. ඒක හොඳයි. හරි. තවදුරටත් පුතේ ඔයගොල්ලන්ට අහන්න දේවල් තියෙනවද? තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැත්නම් අපි යමු ඊගා මාතෘකාවට නේද? තියෙනවද ප්‍රශ්න? ප්‍රශ්න නැහැ නේ. හරි. right. ඊගා මාතෘකාවට යන්න කලින් මම අර සුපුරුදු ආකාරයට ඔයගලන්ට විනාඩි 10ක print එකක් දෙන්නම්. හරි. මොකද ඒ ස්ක්‍රීන් එක දිහා එක දිගට බලාගෙන ඉඳීම හොඳ කාර්යයක් නෙමෙයි. සහ ඊගාට තව කතා කරන්න කාරණයක් තියෙනවා. ඒක මම ඊට වලට කලින්ම කතා කරන්නම් අහගන්න. දැන් පුතේ ලබන සුමානේ ඉඳන්, ඒ කියන්නේ ලබන මාසේ ඉඳන් නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් සාමාන්‍ය ආකාරයෙන් ආයතනවල පන්ති පවත්වන්න රජයෙන් අවසර දීලා තියෙනවා. හරි. දැනට ඒකට අදාළ කරන ක්‍රියාමාර්ග ආයතන විසින් කරමින් යනවා. හරි. ඒ අනුව අපිට ඉදිරි දිනවලදී හරියටම බලා ගන්න පුළුවන් රජයේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන මාර්ගෝපදේශයන් මත ඒ උපදේශ මත කොහොමද පන්ති පවත්වන්නේ කියන එක අපිට ආයතන වලින් කියනවා. හරි. ඒක මේ සෙනසුරාදා ඉරිදා වගේ වෙනකොට වැඩි තහවුරු වෙයි, කන්ෆර්ම් වෙයි. ඒ අනුව පුතේ ආයතන වල පන්ති ආරම්භ කරනවා. පන්ති ආරම්භ කරනවා. එතකොට ඔන්ලයින් 100%ක් නවතින්නේ නැහැ. එතනත් යන්නේ හයිබ්‍රිඩ් ක්‍රමයක් ෆිසිකල් පන්තිත් තියෙනවා, ඔන්ලයින් උත් තියෙනවා. හැබැයි ෆිසිකල් එන්න පුළුවන් හැමෝම ෆිසිකල් එකට එනවා නම් තමයි හොඳ. හරි. මොකද ඔන්ලයින් ටිකක් සීමා වෙනවා එතකොට. ඒක කොහොමද වෙන්නේ කියන එක දැන් කියන්න බෑ. පන්ති පටන් අරගෙන කරගෙන අනේකත් එක තමයි පුතේ කියන්න පුළුවන්. හරි. ඒ නිසා එතනදී පුතේ ඕල් තේරුම් ගන්න. දැන් මෙතන ඇඹිලි පිටියේ දරුවෝ ඉන්නවා, ඇහැලියගොඩ ආයතනයේ දරුවෝත් ඉන්නවා. හරි. මෙතන සිසුල්කගේ දරුවෝ නෑ. ඒගොල්ලන්ට වෙන ක්‍රමයකටනේ අපි මේ වීඩියෝස් අපයන්නේ. ඒතර ඇහැලියගොඩ සියත්‍රායකේ පන්ති අපි පටන් ගන්නවා. ඒතර ඔයගොල්ලන්ට මතක ඇති මෙතන ඉන්නවා මුල ඉඳන් ආපු දරුවෝ. අපි පන්තිය කරේ සෙනසුරාදා උදේ 8:10. ඒ ටයිම් එක ඒ විදිහටම තියෙනවා.
සෙනසුරාදා උදේ 8:10 තියෙනවා. ඊට පස්සේ අර පහුවෙලා පන්තියට සම්බන්ධ වෙච්ච කට්ටියට මුල ටික කරලා දෙන මේ පන්තිය ඒකත් වෙනම තියෙනවා. හරි ඒක කාලසටහන් පුතේ ඉදිරියේදී මම groups වලට දානවා. ඒ ගැන අවධානයෙන් ඉන්න. හරිද? ඊගොල්ලෝ ඇඹිලි පිටියේ ගත්තොත් එහෙම ඒත් අපි ඉරිදා පන්තියක් පටන් ගත්තා. මේ අලුත් පන්තිය බදාදා පටන් ගත්තා. ඒවට අදාළව අලුත් කාලසටහන් මොනවද කියන එක හදලා group එකට දානවා. එහෙනම් මේ හැමෝම පුතේ අවධානයෙන් ඉන්න. සෙනසුරාදා හෝ ඉරිදා වගේ වෙනකොට groups වලට මේ අදාළ කාලසටහන් වැටෙයි. ඒ කාලසටහන් අනුව තමයි පුතේ පන්ති ඉදිරියේදී පවත්වාගෙන යන්නේ. දැනට මට කියන්න බෑ කාලසටහන හරියටම. නමුත් මම දල වශයෙන් තමයි කිව්වේ. දැන් හැලිගොල්ලෝ අපි සෙනසුරාදා පටන් ගත්තා. ඒ සෙනසුරාදා ටයිම් එක එහෙම මම එහෙට වෙන් කරලා තියෙනවා. ඒ ටයිම් එකම තියෙනවා. හරි. ඒතර කාලසටහන වලටත් බොහෝ විට ඒ ටයිම් එකම එයි. ඒක ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගලන්ට කියන්නම් මේ ෆිසිකල් ක්ලාසස් යන අතරේ කොහොමද අපි මේ ඔන්ලයින් පන්ති කරන්නේ කියලා. හැබැයි ඔන්ලයින් පන්ති නම් පුතේ බොහෝ විට සීමා වෙනවා යම් ප්‍රමාණයකට. හරි. එතකොට ඒක බොහෝ විට රැ වේලාවක් වගේ වෙයි. ඒක දැන් මට කියන්න බෑ. මොකද හේතුව දැන් ෆිසිකල් පන්ති පටන් ගත්තාම පුතේ අපි සුමානේ දවස් ගානම දවස් 7ම ආයතන වල ඉන්නේ. ඒක රැ වේලාවක තමයි ඔන්ලයින් යන්න වෙන්නේ. එහෙම නැත්නම් අපි ෆිසිකල් පන්තියක් කරනකොට ඒ පන්තියක් තමයි ලයිව් ඔන්ලයින් දෙන්න වෙන්නේ. මොකක් හරි එකට ක්‍රමයක් හැදෙයි. ඒක ආයතනත් එක්ක කතා කරලා තමයි තීරණය කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ මේ ඔක්කොම තීරණය කරන්න පුතේ මමනේ. පන්තිය පවත්වන විදිය. මොකද මම මේ වෙලාවේ මං ගෙදර ඉඳන් මේ වැඩේ කරන්නේ. හැබැයි ආයතන වලට ගියාට පස්සේ පුතේ ඒ ආයතන වලට අනුකූලව අපි වැඩ කරන්නත් ඕනේ නේ. ගැළපෙන විදිහට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ විදිහේ ක්‍රියාවලියක් ඉස්සරහට යනවා. ඒ හින්දා ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. නොවැම්බර් මාසෙ මුල ඉඳන් පන්ති පැවැත්වෙන ආකාරයේ යම් වෙනසක් සංශෝධනයක් වෙන්න පුළුවන්. හරි. මොකද මේ වෙනකොටත් නොවැම්බර් 1 වෙනිදා ඉඳන් පන්ති පටන් ගන්නවා කියන එක තමයි අදහස තියෙන්නේ. ඒත් නොවැම්බර් 1 වෙනිදා ඉඳන් කියලා කිව්වහම ඕගලන්ට 1 වෙනිදා පටන් ගන්නවා කියන එක නෙමෙයි ඒ කියන්නේ. 1 වෙනිදා සඳුදා එතකොට සඳුදා දවසට අදාළ පන්ති සඳුදා පවත්තයි. අඟහරුදා වාදයට අදාළ පන්ති අඟහරුදා පවත්තයි. ඒ විදිහට යයි. හරිද? රයිට්. එහෙනම් ඒ පිළිබඳව ගෲප් සරහා දැනුම් දීම කරනවා අවධානයෙන් ඉන්න. රයිට්. විනාඩි 10ක ඉන්ටර්වල් එකක් ගන්න. විනාඩි 10ක ඉන්ටර්වල් එකක් ගන්න. හරි. බලමු පුතේ. බලන්න මේ පරිගණක වර්ගීකරණය කියන මාතෘකාවෙන් පස්සේ අපිට 24 වෙනි පිටුවේ තව පොඩි මාතෘකාවක් පටන් ගන්නවා. සූත්‍ර සකසන වල පරිණාමය කියන්නේ. නේ? ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේකත් එක්ක සංසන්දනය කරලා කතා කරොත් බලන්න දැන් අපි මේ පරිගණක වලට සුද්ධ පරිගණක කියලා කියන්නේ හේතුව මොකද්ද? කවුරුද කියන්නේ මට? මේ පුජ්‍යල පරිගණක වලට පුතේ තාක්ෂණිකව ඉංග්‍රීසියෙන් කියනවා මයික්‍රෝ කියලා. සිංහලෙන් කියනවා සුද්‍ර කියලා. ඒතර මේ පරිගණක වලට මයික්‍රෝ නැත්නම් සුද්‍ර කියලා කියන්නේ හේතුව තමයි මොකද්ද? මේ පරිගණක ගොඩනගලා තියෙන්නේ එක මයික්‍රෝ ප්‍රොසෙසරයක් නැත්නම් සුද්‍ර චීපයක් භාවිතා කරලා. දැන් මේ කතා කරන්නේ මේ සුද්‍ර සකසන වල පරිණාමය කොහොමද සිද්ධ වුනේ කියන්නේ. අපි දන්නවා මෙන්න මෙහෙම දෙයක්. පරිගණක නිර්මාණය ආරම්භ වෙන්නේ වැකියුම් ටියුබ් තාක්ෂණය මත. එතකොට වැකියුම් ටියුබ් තාක්ෂණය මත පරිගණක නිර්මාණය ආරම්භ වෙලා ටික දුරක් එනකොට නැත්නම් ටික කාලයක් ගත වෙනකොට ඊටාම දියුණු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විදිහට නිර්මාණය වුණා මොකද්ද? ට්‍රාන්සිස්ටර් එක. හරි? එතකොට වැකියුම් ටියුබ් තාක්ෂණයේ ට්‍රාන්සිස්ටර් තාක්ෂණයේ කිසිම සම්බන්ධයක් නැහැ. හොඳට තේරුම් ගන්න පුතේ ඒක. වැකියුම් ටියුබ් තාක්ෂණයේ ට්‍රාන්සිස්ටර් තාක්ෂණයේ කිසිම සම්බන්ධයක් නැහැ. හරි? ඒක අපි ඉලෙක්ට්‍රොනිකලි එහෙම නැත්නම් අපි තාක්ෂණයට අනුකූලව කතා කරොත් කියනවා
වැකියුම් ටියුබ් තාක්ෂණයේ පදනම් වෙන්නේ පුතේ සන්නායක මත. හැබැයි ට්‍රාන්සිස්ටර් තාක්ෂණයේ පදනම් වෙන්නේ අර්ධ සන්නායක මත. ඒතර සන්නායක සහ අර්ධ සන්නායක ගැන ඔයගලන්ට සාමාන්‍ය පෙළ විද්‍යාවේදී උගන්වලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. මම එහෙනම් එතනින් එහාට තරන්න යන්නේ නැහැ. එතකොට සන්නායක තාක්ෂණයේ මත නිර්මාණය වෙච්ච උපකරණයක් තමයි වැකියුම් ටියුබ් දෙක රික්තක නලය. නමුත් අර්ධ සන්නායක තාක්ෂණයේ මත නිර්මාණය වෙච්ච උපකරණයක් තමයි ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ. හරි ඊට පස්සේ මේ ට්‍රාන්සිස්ටර් තාක්ෂණය දියුණු කළා තමයි IC හදන්නේ. IC තාක්ෂණය දියුණු කළා තමයි chip එක නැත්නම් මයික්‍රෝප්‍රොසෙසර් එක නැත්නම් CPU එක හදන්නේ. ඒ නිසා පුතේ අපි දකිනවා CPU කියලා වර්තමානයේ අපි කතා කරන පරිගණකයේ ප්‍රධාන කොටස. නේ පරිගණකයේ මොලේ කියලා සලකන CPU කියන කොටස තුල ට්‍රාන්සිස්ටර්ස් වල ක්‍රියාකාරීත්වය අදටත් තියෙනවා. ඒ නිසා මේ සුද්‍ර සකසනයක නැත්නම් CPU එක පරිණාමය ඒක කොහොමද වර්තමාන තත්ත්වය දක්වා ගොඩනැගුණේ කියන එක කතා කරනකොට ට්‍රාන්සිස්ටර් ගැන කතා නොකරම බෑ. ඒ නිසා තමයි මේ සුද්‍ර සකසනවල පරිණාමය කියන මාතෘකාව යටතේ ට්‍රාන්සිස්ටර්ස් ගැන කතා කරන්නේ. මම නැවත මතක් කරනවා ට්‍රාන්සිස්ටර් තාක්ෂණයේ දියුණුවක් විදිහට තමයි IC එක හැදෙන්නේ. IC වල දියුණුවක් විදිහට තමයි සුද්‍ර සකසනයේ නැත්නම් CPU එක හැදෙන්නේ. ඒතකොට CPU තුල ට්‍රාන්සිස්ටර් තාක්ෂණය පාවිච්චි වෙනවා. හරි. බානේ කියනවා මෙහෙම. ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමට පෙර පරිගණක නිර්මාණය කිරීම සඳහා භාවිතා කළේ ඉලෙක්ට්‍රොනික වෑල්වය. ඉලෙක්ට්‍රොනික වෑල්ව තමයි පුතේ අපි කියන්නේ මොනවා කියලාද? රික්තක නල නැත්නම් විද්‍යුත් කපාට කියයි. මෙම වෑල්ව ක්‍රියා කරවීමේදී අධික තාපයක් නිකුත් වූ බැවින් ඒ කියන්නේ මේවා ගොඩාක් රත් වෙනවා. ප්‍රති පිලිසියාම නිසා බොහෝ ගැටලු ඇති විය. ඒ කියන්නේ පරිගණකයේ ක්‍රියාත්මක වෙලා ටික දුරක් යනකොට ටික කාලයක් යනකොට ඒ කියන්නේ ටික කාලයක් නෙමෙයි ටික වෙලාවක් යනකොට මේ පරිපථ වලට සම්බන්ධ කරලා තියෙන රික්තක නල පිච්චෙනවා. පිච්චිච්චාම ඒවා ගලවලා වෙන ඒවා හයි කරන්න ඕනේ. ඉතින් හරි දුෂ්කර කාර්යයක්. අර්ධ සන්නායක තාක්ෂණයේ භාවිතයෙන් ගොඩනගන ලද විශිෂ්ට ඉලෙක්ට්‍රොනික උපකරණයක් වූ ට්‍රාන්සිස්ටරය පසුව පරිගණක නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලදී. එතකොට ට්‍රාන්සිස්ටරය ගොඩනගලා ට්‍රාන්සිස්ටර්ස් පාවිච්චි කරන්න ගත්තා පරිගණක තුල. ට්‍රාන්සිස්ටර් රාශියක් එකතු කර තැනූ පරිපථයක් චීපයක් නමින් හැඳින්වේ. එතකොට මේ චිප් එකක් කියන්නේ පුතේ ට්‍රාන්සිස්ටර්ස් ලොකු ප්‍රමාණයක එකතුවක්. මෙම චීප යොදා ගැනීමෙන් පසු පරිගණක වඩා දියුණු විය. ඒවා අපි කතා කරා. මෙම චීප තුල අර්ධ සන්නායක තාක්ෂණයේ නිපද වූ පරිපථ විශාල සංඛ්‍යාවක් ඇත. මෙවැනි චීප කීපයක් පහත දැක්වේ කියලා ඒ ලෝකේ තියෙන අර්ධ සන්නායක තාක්ෂණයේ භාවිතයෙන් ගොඩනගපු චිප්ස් වර්ග කීපයක නම් ඔයගලන්ට දීලා තිනවා. මේ නම් කටපාඩම් කරන්න ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. නිකන් දැනගන්න මේක අර අන්තිමට තියෙන CMOS logic කියන එකේ නම ටිකක් පොඩක් මතක තියාගන්න ඒ ඇති. හරි? ඔය තියෙන්නේ අර්ධ සන්නායක තාක්ෂණයේ භාවිතයේ මේ වෙනකොට ගොඩනගලා තියෙන චිප්ස් වර්ග කිහිපයක නම්. ඉලෙක්ට්‍රොනික්ස් වගේ දේවල් ඉගෙන ගන්න කට්ටිය නම් මේ චිප්ස් වල නම් ඉගෙන ගත යුතුයි, මතක තබා ගත යුතුයි. ICT කරන අයට ඒක ඕනේ නැහැ. හරි. ඊට පස්සේ අපි කතා කරනවා තව කාරණයක්. හරි? මොකක්ද ඒ සකසනයක පිරිවිතර. ඒ කියන්නේ මොකද දැන් අපි සකසනයක් නිර්මාණය වීම සඳහා මූලික වෙන තාක්ෂණي කතා කරා. සකසනයක් නිර්මාණය වීම සඳහා මූලික වෙච්ච තාක්ෂණය තමයි මොකද? ට්‍රාන්සිස්ටර් තාක්ෂණය නැත්නම් අර්ධ සන්නායක තාක්ෂණය. හරි ඊට පස්සේ කතා කරනවා මේ සකසනයක පිරිවිතර configuration එක. ඒ කියන්නේ සකසනයක් කියලා කියන්නේ කී මොන වගේ අංගද මොන වගේ ලක්ෂණද කාරණාද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. දැන් අමතක කරන්න එපා. අපි කතා කරන්නේ කවුරු ගැනද? CPU එක ගැන. සකසනයේ පරිණාමය. අපි කතා කරන්නේ CPU එක ගැන. පරිගණකයේ මොලේ කියලා සලකන කොටස ගැන. ඒක ඔයගොල්ලෝ දන්නවා මේක ඊටාම දියුණු chip එකක් නේ. මේක ඊටාම දියුණු chip එකක්. අපි මේ වෙනකොට දන්නවා ක්‍රියාකාරීත්වයේදී මේ chip එක තුල කොටස් තුනක් තියෙනවා. එකක් තමයි CPU පාලන ඒකකය. මතකයි නේද? තව එකක් තමයි දත්ත සකසන කොටස ALU. ඊට අමතරව මේකේ තව තියෙනවා මතකයක්. මේ මතකයට අපි කියනවා රෙජිස්ටර් කියලා. මෙන්න මේ වගේ කොටස් වලින් තමයි CPU එක සමන්විත වෙන්නේ. මේක
අල්ල උඩ තියාගන්න පුළුවන් තරම් කුඩා chip එකක් කියලාත් අපි දන්නවා. හරි. එතකොට මේක කියනවා ඔය සකසනයක අභ්‍යන්තර තත්ත්වයන් ගැන කතා කරනකොට මේ තුන් දෙනා ගැන අපි දැන් තමයි කතා කරලා තියෙන්නේ. ඒක පළවෙනි පාඩමේ කතා කරා. උදාහරණයක් මේ දෙවෙනි පාඩමට සාපේක්ෂව තවදුරටත් කාරණා කීපයක් කතා කරනවා මේවත් කතා කරනවා. හරි. මොකක්ද බසය නැත්නම් බස්. පුතේ කවුරු හරි කියන්න මට මේ ICT වල නැත්නම් පරිගණකයට සාපේක්ෂව මොකක්ද බස් එකක් කියලා කියන්නේ? කවුරු හරි කියන්න බලන්න. පරිගණකය කියලා කියන උපකරණයට සාපේක්ෂව බස් එකක් යන කුමක්ද? උත්සාහ කරන්න. මොකද්ද පුතේ බස් එක? මාධ්‍ය. අහුනේ පුතේ අයින් කියන්නේ? ප්‍රවාහන මාධ්‍ය. මාධ්‍යයක් හරියටම හරි. හරි. ඒ කියන්නේ පුතේ ප්‍රවාහනය කරන මාර්ගයක්. මාධ්‍යයක් කියන එක අපි ගමුකෝ මාර්ගයක්. සාමාන්‍ය භාවිතය අපි දන්නවා බස් එකක් කියලා කියන්නේ මාර්ගයක යන දෙයක්. සාමාන්‍ය භාවිතයේ බස් එකක් කියන්නේ මොකද්ද? මගීන් රැගෙන යන වාහනයක්. ඒක යන්නේ මාර්ගයක. හැබැයි පරිගණක තාක්ෂණයේදී බස් එකක් කියන්නේ පුතේ මාර්ගයකට. බසස් කියලා කියන්නේ මාර්ග. හරි පුතාලා මට කියන්න බසස් කියලා අපි කතා කරන්නේ නැත්නම් බසය බස් එක කියලා අපි කතා කරන්නේ මාර්ගයක් නම් ඔය මාර්ගයේ යන්නේ මොනවද? ඔකේ දත්ත. ගත්ත. ඔව් ඔය මාර්ගයේ යන්නේ ඇත්තටම යන්නේ පුතේ සංඥා. ඒ මාර්ගයේ යන්නේ සංඥා. හරි ඒ සංඥා විදිහට යන්නේ ඔව් දත්ත යනවා. තොරතුරු යනවා. උපදේශ යනවා. පැහැදිලිද? දත්ත තොරතුරු උපදේශ මේ තුනම යනවා සංඥා විදිහට මේ මාර්ගවල. ඊට අමතරව පාලන සංඥා කියන්නේ උපකරණ පාලනය කිරීමට අදාළ කරන සංඥාත් යනවා. ඊට අමතරව පුතේ මේ මාර්ග දිගේ යනවා ලිපින addresses. ඒ මොනවද කියලා තව ටිකකින් ඔයාලට දැනගන්න පුළුවන් ඈ. හරි පොදුවේ ගත්තොත් මොකද්ද කියන්න තියෙන්නේ? මේ සෑම මාර්ගයකම ගමන් කරන්නේ සංඥා. මොනවට අදාළ සංඥාද? දත්ත වලට අදාළ සංඥා, තොරතුරු වලට අදාළ සංඥා, උපදේශ වලට අදාළ සංඥා, මතක ලිපින වලට අදාළ සංඥා වගේම පාලන සංඥා. ඔන්නෝ තමයි යන්නේ. හරි බලමු අපි මෙහෙම කියනවා. පරිගණකයක් තුල උපාංග අතර හෝ එකම පරිගණකයේ උපකරණ අතර හෝ පරිගණක අතර ජාලකරණයේදී එහෙම අතර උපාංග තුල දත්ත සංඥා වශයෙන් විදුලිය ගමන් කරන භෞතික මාර්ගය සංඥා විදිහට පුතේ විදුලිය ගමන් කරන විද්‍යුත් සංඥා ගමන් කරන භෞතික මාධ්‍යයට කියනවා. හරි භෞතික මාධ්‍ය කියලා කියන්නේ පාර. මාර්ගයට කියනවා මාර්ගය බස්සේ ලෙස හැදින්වේ. එහෙනම් හොඳට තේරුම් ගන්න මොකද්ද? ඔව් දුන්න උත්තරේ හරි. බසයක් කියලා කියන්නේ මාර්ගයක්. බසයක් කියලා කියන්නේ මාර්ගයක්. ඒ බසේ ගමන් කරන්නේ සංඥා. හරි? ප්‍රධාන වශයෙන් බස් ප්‍රභේද තුනකි. එතකොට අපි පරිගණකයක් ගත්තාම පරිගණකයක ඔවැනි බස් ආකාර තියෙනවලු තුනක්. ඒ කියන්නේ මොකද්ද? මාර්ග ආකාර තියෙනවා තුනක්. දැන් ලෝකේ දියුණු රටවල් ගත්තාම ලංකාවේ නම් එහෙම නැහැ. ලෝකේ දියුණු රටවල් ගත්තාම පුතේ තියෙනවනේ එහෙම මාර්ග කැටගරි කරලා. නේද? කැටගරි කරලා තියෙනවා. මොනවද? ඔව් බර වාහන, ලොරි, බස්, ට්‍රක් ඒ වගේ බර වාහන ගමන් කරන මාර්ග වෙනම තියෙනවා. ඒවා සැහැල්ලු වාහන යන්නේ නැහැ. හරි ඊගාට සැහැල්ලු වාහන ගමන් කරන්න වෙනම මාර්ග තියෙනවා. හරි ඒ වගේම රයිට් මිනිස්සුන්ට පයින් ගමන් කරන්න වෙනම ට්‍රැක්ස් හදලා තියෙනවා. හරි ඊගාට බයික්ස් වගේ දේවල් ගමන් කරන්න වෙනම ට්‍රැක්ස් හදලා තියෙනවා. අන්න එහෙම තියෙනවා. එතකොට පුතේ වෙන්නේ මොකද්ද? හරි විධිමත් නේ. එතකොට ඒකේ වෙන්නේ මොකද්ද? අනවශ්‍ය මාර්ග තදබදය අවම වෙනවා සහ අනතුරු ඊටාම අඩු වෙනවා. අනතුරු ප්‍රමාණය ඊටාම අඩුයි. පැහැදිලිද? ඒ නිසා තමයි පුතේ දැන් ලංකාවට වඩා වාහන ලක්ෂ ගාණක් කෝටි ගාණක් භාවිතා කරන නගර තියෙනවා ලෝකේ දියුණු රටවල් වල. හැබැයි ඊටාම කලාතුරකින් තමයි මාරාන්තික රියානතුරක් වාර්තා වෙන්නේ.
ඒ කියන්නේ මරණයන් සිදුවන රියානතුරක් වාර්තා වෙන්නේ පුතේ ඊටාම කලාතුරකින්. නමුත් ලංකාවේ ගත්තොත් සාමාන්‍යයෙන් දවසකට පුතේ 5 දිනක් 6 දිනක් මැරෙනවා අඩුම 5 දිනක් 6 දිනක් මැරෙනවා රියානතුරු වෙලා. හරි ඒකට බලපාන කාරණා ගණනාවක් තියෙනවා. හරි මිනිස්සුන්ගේ නොසලකිල්ල ප්‍රධානයි. ප්‍රධානම කාරණේ තමයි මිනිස්සුන්ගේ නොසලකිල්ල. ඒ කියන්නේ පාරේ ගමන් කරන මිනිස්සුන්ගේ නොසලකිල්ලක් තියෙනවා. ඒ වගේම වාහන පදවන අයගේ නොසලකිල්ලක් තියෙනවා. මේ දෙගොල්ලෝ මිනිස්සුනේ. ඒක තමයි අංක 1. ඊට පස්සේ ඉතින් මාර්ගවල තියෙන ගැටලුකාරී තත්ත්වයන් නේ. ඒ වගේ තත්ත්වයන් ගණනාවක් තියෙනවා. හරි කොහොම හරි මම කියවේ දියුණු රටවල් වල නම් ඒ වර්ගයේ වාහන ගමන් කරන්න ඒ වර්ගයේ මාර්ග නිර්මාණය කළා තියෙනවා වගේ පරිගණකවල ඒ වර්ගයේ දේවල් ගමන් කරන්න පුතේ ඒ වර්ගයේ මාර්ග වෙන් කරලා තියෙනවා. දැන් අපි බලමු මොනවද මේ මාර්ග. මුලින්ම කියනවා දත්ත බස්යේ ඩේටා බස්. ඉතා පැහැදිලිද දැන් ඔයගලන්ට? ඩේටා බස් වල ගමන් කරන්නේ මොනවද? දත්ත. නේද? දත්ත තමයි සංඥා විදිහට යන්නේ. හරි ගන්න කියනවා එක ස්ථානයක සිට තවත් ස්ථානයකට එක ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගෙන යන බසය මේ නමින් හැඳින්වේ. එක ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගෙන යන බසය මේ නමින් හැඳින්වේ. එතකොට මේ දත්ත රැගෙන යන බසය තමයි දත්ත බසය නැත්නම් ඩේටා බස් කියලා කියන්නේ. හරිද? රයිට්. ඊට පස්සේ දෙවෙනි එක තියෙනවා පුතේ යොමු බසය. යොමු බසය කියලා කියන බස් එකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩ්‍රස් බස්. යොමු කියලා කියන්නේ ලිපිනය. ලිපින බසය කියලාත් මේකට කියනවා. බලන්න කියන මතකයේ ඒ කියන්නේ මෙමරි. ඔය මෙමරි කියන්නේ පුතේ RAM එක. තිබෙන දත්ත කියවීම සඳහා හෝ මතකයට දත්ත ලිවීම සඳහා හෝ කිසියම් ස්ථානයක් තෝරා ගනු ලබයි. ඒ කියන්නේ පුතේ දැන් අපි පරිගණකයක් භාවිතා කරනකොට ඒ පරිගණකයේ භාවිතයට අවශ්‍ය කරන දත්ත තොරතුරු උපදෙස් සියල්ල රඳවලා තියාගන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන తాවකාලික මතකයේ. ඒ කියන්නේ RAM එකේ කියන එක අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ මතක ඇතිනේ. නේ? අපි ආදානය කරන දත්ත, ඒ දත්ත සැකසීම සඳහා අවශ්‍ය කරන උපදෙස්, ඒ කියන්නේ software programs මේ සියලු දේ తాවකාලිකව රඳවලා තියාගන්න ස්ථානය තමයි RAM එක නැත්තම් ප්‍රධාන මතකය කියලා අපි කතා කරේ. හරිද? එතකොට පුතේ මේ ප්‍රධාන මතකයේ ඔය කියන දත්ත උපදේශ තොරතුරු ගබඩා වෙනකොට ගබඩා වෙන තැන් තියෙනවා. අපි දැන් RAM එක ගත්තාම මෙහෙමනේ. මේ තියෙන RAM එක. කොහොම නෙන්නේ? එතකොට මේක නිකන් කොටරෝල් කොලයක් විදිහට හිතන්නකෝ. මෙන්න මේ වගේ තැනකට අපි කියනවා මතක අවකාශය. මතක අවකාශය. ඉංග්‍රීසියෙන් කියන පුතේ memory location එක. හොඳ වචනයක් වලට තව පාවිච්චි කරනවා සෙල් එකක්. සෙල් එකක් කියන්නේ පුතේ කොටුවක් කියන අදහස. memory කෝෂයක් කියලා කියනවා. හරිද? ඒතර මෙවැනි ස්ථානවල තමයි දත්ත තොරතුරු උපදෙස් ගබඩා වෙන්නේ. හරි? එතකොට පුතේ මේ හැම ස්ථානයකටම තියෙනවා මොකද්ද? ලිපිනයක්. මතක ලිපිනයක්. ඒකට අපි කියනවා memory address කියලා. ඒ කියන්නේ අපි පස්වෙනි පාඩමේ කතා කරනවා. මෙහෙම පද්ධති පාඩමේ. දැනට දල වශයෙන් තේරුම් ගන්න. මොකද ඒක කියන්නේ? මතකයේ තිබෙන දත්ත කියවීම සඳහා හෝ මතකයට දත්ත ලිවීම සඳහා හෝ කිසියම් ස්ථානයක් තෝරා ගනු ලබයි. ඒ කියන්නේ දැන් දත්ත සැකසීමේ ක්‍රියාවලියද ඔයගොල්ලෝ දන්නවා. RAM එකයි CPU එකයි එකිනෙක අන්‍යෝන්‍යව සම්බන්ධයි. මේවා අපේ රූපරාමු හරහා පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා. නේද? එතකොට CPU එකට අවශ්‍ය දත්ත RAM එකෙන් ලබා ගන්න නම් ඒ දත්ත කියවන්න ඕනේ. ඒ වගේම CPU එකට අවශ්‍ය දත්ත ගබඩා කරන්න නම් RAM එකේ කිසියම් ස්ථානයක් තෝරගන්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට මේ ස්ථානයක් තෝරගන්නකොට පුතේ වැදගත් වෙන්නේ මොකද්ද? ඒ ස්ථානය මොකද්ද කියන එක. ඊට පස්සේ කියනවා මෙම ස්ථානයේ ලිපිනය කරා දත්ත යොමු කරනු ලබන්නේ යොමු බසය මගින්. හරි. එතකොට මේ යොමු බසය එන්නේ මොනවද? ලිපිනය. දත්ත නෙවෙයි. දත්ත එන්නේ දත්ත බසයේ. ඒ දත්ත බසයේ එන දත්ත කොහාටද යන්න ඕනි කියන එක පිළිබඳ විස්තරය එන්නේ යොමු බසය දිගේ. පැහැදිලිද? එහෙනම් මේ මතක ලිපින එහාට මෙහාට ගමන් කරන
බස් එකට අපි කියනවා යොමු බසය කියලා. නැත්නම් ලිපින බසය කියලා. අවසානයේ තියෙන පුතේ පාලන බසයේ control බස්. මේකේ ගමන් කරන්නේ පාලන සංඥා. මොකද ඒ කියන්නේ? ගණිත හා තාර්කික ඒකකයේ sorry උඩ එක පාලන බසයේ මගින් පරිගණකයේ විවිධ ස්ථානවලට පාලන සංඥා ගෙනියනු ලැබේ. ඒ කියන්නේ control බස් එකෙන් කරන්නේ මොකද්ද? පාලන සංඥා ගෙනියන එක. ඔයගොල්ලන්ට මතක ඇති මේ විදිහට ඊතල දාලා අඳින අතරේ මම ඔයගොල්ලන්ට කිව්වා මෙන්න මෙහෙම දෙයක්. මේ පාලන ඒකකයෙන් පාලනය කරනවා කියලා මෙන්න රතු පාටින් ඊතල දාලා මම පෙන්වුවා නේද මෙන්න මෙහෙම. මතකද? පළවෙනි මේ ටියුට් එකේ. හරි. එතකොට ඔය තියෙන්නේ පාලන සංඥා ගෙනියන බස්. මේ තියෙන්නේ පාලන සංඥා. එහෙනම් හොඳට මතක තියාගන්න පරිගණකයක දත්ත තොරතුරු උපදෙස් සහ ලිපින පාලන සංඥා ගමන් කිරීම සඳහා මාර්ග තියෙනවා. අන්නේ මාර්ගයන්ට අපි කියනවා බසස් නැත්නම් බස් කියලා. එවැනි බස් වර්ග තුනක් තියෙනවා. දත්ත බසය, ලිපින බසය නැත්නම් යොමු බසය සහ පාලන බසය කියලා. ඒක මතක තියාගන්න කෙටි ප්‍රශ්න වලට එමු එනවා. හරි ඊට පස්සේ කතා කරනවා කාරණා තුනක්. මේ කාරණා තුනම ඔයගොල්ලෝ දන්නවා. ඒකේ තුන්වෙනි කාරණේ ගොඩාක් වැදගත්. මොකක්ද ඒ? එක රෙජිස්ටර් මතකයේ රෙජිස්ටර්ස්. ඒක ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ. මේක අපි පළවෙනි පාඩමේ කතා කරා. මොකද්ද රෙජිස්ටර් මතකයේ කාර්යය? මේ තියෙන්නේ. ගණිත හා තාර්කික ඒකකයේ. හොඳට අහගන්න පුතේ. ගණිත හා තාර්කික ඒකකය කියන්නේ ALU එකට. මේකට. ගණිත හා තාර්කික ඒකකයේ සංඥා తాවකාලිකව ගබඩා කර තැබීම සඳහා භාවිතා කරන ස්ථානය රෙජිස්ටර් මතකයේ ලෙස හැඳින්වේ. ඔව් ඒක හරියටම හරි. මේ රෙජිස්ටර් මතකයේ තියෙන්නේ මෙයාට අවශ්‍ය දේ. ඒ කියන්නේ RAM එකෙන් ලබාගෙන මෙයා වෙත ලබා දෙන්න ඕනි දේ රෙජිස්ටර් මතකයේ තියාගෙන තමයි මෙතෙන්ට දෙන්නේ. ඊට පස්සේ මෙයා විසින් සැකසීම් කරලා ලබා ගන්න නැත්නම් හදා ගන්න තොරතුරු RAM එකට යවන තෙක් රඳවලා තියාගන්නේ රෙජිස්ටර් මතකය. ඒ හැම වෙලේම පුතේ රෙජිස්ටර් මතකය තුල තියෙන්නේ මොනවද? මේ ALU එක විසින් භාවිතා කරන්න බලාපොරොත්තු වන හෝ භාවිතා කරන ලද දත්ත තොරතුරු. right? එතකොට රෙජිස්ටර් මතකය ඍජු ලෙස ALU එකත් එක්ක සම්බන්ධයි. හරි. ඒක අපි පළවෙනි පාඩමෙන් කතා කරා. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා දෙවෙනි කාරණේ සකසනයක හෝරා ශීඝ්‍රතාවය. මොකද්ද පුතේ සකසනයක හෝරා ශීඝ්‍රතාවය කියන්නේ? ඉංග්‍රීසියෙන් කියනවා clock speed එක කියලා. සකසනයක හෝරා ශීඝ්‍රතාවය කියලා කියන්නේ මේ සකසනය දත්ත සැකසීමේ ක්‍රියාවලිය කොච්චර වේගයකින් කරනවද කියලා. දැන් සකසනයක හෝරා ශීඝ්‍රතාවය කියලා කියන්නේ පුතේ සකසනයේ සැකසීමේ වේගයට කොච්චර වේගයකින් දත්ත සකසනවද මේ බලන්න. සකසනයකට ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කරන වේගය එහි හෝරා ශීඝ්‍රතාවය ලෙස සැලකේ. සකසනයකට ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක කරන වේගයට කියනවලු හෝරා ශීඝ්‍රතාවය කියලා. හරි. එනම් මොකද? සැකසීමේ වේගයයි. ඒක ලියා ගන්න පුතේ. එහි හෝරා ශීඝ්‍රතාවය ලෙස සැලකේ full stop. එතනම ලියන්න පුතේ. පොඩි වාක්‍යයක් ලියන්න. එතනම ලියන්න. එනම් ඉඳ දිනවනේ ඉස්සරහට. එනම් සැකසීමේ වේගයයි. එනම් සැකසීමේ වේගයයි. එනම් සැකසීමේ වේගයයි. එනම් හෝරා ශීඝ්‍රතාවය කියන්නේ මොකේද? සැකසීමේ වේගයට. නවීන පරිගණකයක හෝරා ශීඝ්‍රතාවය මෙගාහර්ට්ස් හෝ ගිගාහර්ට්ස් වලින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් වර්තමාන අපි භාවිත කරන පරිගණකයක හෝරා ශීඝ්‍රතාවය නැත්නම් දත්ත සැකසීමේ වේගය මනින්නේ එක්කෝ මෙගාහර්ට්ස් වලින් නැත්නම් ගිගාහර්ට්ස් වලින්. හරි? right. බලන්න මම ඔයගලන්ට පෙන්නන්නම් මෙන්න මෙහෙම. right බලන්න උදේ මම මේක මේ ඔයාලට ලොකුවට පෙන්වන්න ඕනේ හින්දා මේ කොපියක් වෙනම මේ ගත්තා මේ ස්ක්‍රීන් print එකක්. හරි දැන් ඔයාලට පේනවනේ මේක? දැන් පේනව නේද? ඔව් සර්. දැන් මේක කියන්නේ පුතේ දැන් මම මේ පාවිච්චි කරන ලැප් එකේ අභ්‍යන්තරය ගැන මේ කතා කරන්නේ. හරි?
එතන මේකේ ඔයගලන්ට පේනවා මේ තියෙන processors කියලා. දැන් processors කියලා කියන පුතේ එකක්ද ගොඩක්ද? processors කියලා processors කියලා කිව්වොත් පුතේ කිහිපයක් කියන අදහස නෙන්නේ බහුවචනයක් නේ. හැබැයි දැන් මේ lab එක ඇතුලේ processors කිහිපයක් භෞතිකව තියෙනවද? නැහැ. භෞතික තියෙන එකයි. හරි හොඳට අහගන්න මේ ලක්ෂණයක් මම උගන්වන්න හදන්නේ. ඔයගොල්ලෝ මේක දන්නවා. හරි මේ දැන් මම පාවිච්චි කරන ලැබ් එක ඇතුලේ processors ඒ කියන්නේ CPUs තියෙන පුතේ එකයි භෞතිකව. හැබැයි මේ CPU එක අර core technology නැත්නම් අපි කියනවා බහුහර සකසන කියලා. ඔක අපිට අහුවෙන්නේ දැන් දෙවෙනි ටියුට් එකේ අහුවෙනවා. මේ පාඩමේ දෙවෙනි ටියුට් එකේ අහුවෙනවා අපිට. එතකොට මේ කියන්නේ මේ අලුත්ම තාක්ෂණයක් අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොකක්ද මේ තාක්ෂණය? භෞතික වශයෙන් පුතේ එක CPU එකක් එක ප්‍රොසෙසරයක් තිබුණාට එයාට වැඩ කරන්න පුළුවන් ප්‍රොසෙස් කිහිපයක් විදියට. හරි? එතකොට මේ මම දැන් මේ පාවිච්චි කරන කම්පියුටරේ තියෙන CPU එක ප්‍රොසෙසර් එක ගත්තාම එයාට පුළුවන් 4 දෙනෙක් විදියට වැඩ කරන්න. ඒ තාක්ෂණය තමයි මේ core technology කියලා කියන්නේ. එතකොට CPU එකේ වර්ගය තමයි පුතේ i5 කියන CPU එක. ඉතින් CPU එක i5 ඒකේ ස්පීඩ් එක තමයි මේ තියෙන්නේ. මෙන්න ඒක තමයි මොකක් කිව්වේද? හෝරා ශීඝ්‍රතාවය කියවන්න ඕනේ. මේ ගිගාහර්ට් 2.5 බිඳුවයි ඔක මෙගාහර්ට්ස් වලින් ගත්තොත් පුතේ 2500යි. මොකද මෙගාහර්ට් 1000ක් නේ ගිගාහර්ට්යක් කියලා කියන්නේ. නේ? එතකොට මේක ගිගාහර්ට් වලින් ගත්තොත් එහෙම 2.5යි මෙගාහර්ට් වලින් ගත්තොත් 2500යි. එතකොට 2500 හැකියාවක් සහිත කී දෙනෙක් මෙතන ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. භෞතිකව එක CPU එකක් තිබුණාට ඒ CPU එකට පුළුවන් කී දෙනෙක් විදිහට වැඩ කරන්නද? 4 දෙනෙක් විදිහට වැඩ කරන්න. ඒක තමයි මේ කියන්නේ. මට මේක ඔයගොල්ලන්ට පෙන්වන්න උවමනාව තිබුණේ CPU එක ස්වභාවය සහ මේ කියන clock speed කියන එක. හරිද? මේකෙන් අපිට බලා ගන්න පුළුවන් ඔන්න ඔය කියන කාරණා. ඊට පස්සේ අපි ගත්තොත් අනිත් එක මේ බලන්න. මේකෙත් මම ස්ක්‍රීන් එක විශාල කරලා ගන්නම්. මේ තියෙන මේකේ තුතේ ප්‍රොසෙසර් එක ගැන විස්තරය කියනවා. මේ තියෙන දැන් මේ මයි කම්පියුටරේ විස්තරේ බලන්න. එකේ තියෙන මොකද්ද? CPU එක තියෙනවා මේ තියෙන Intel R Core i5 කියන වර්ගයේ CPU එකක්. මේකේ මොඩල් නම්බර් එක මේ තියෙන්නේ. ඔන්න ස්පීඩ් එක කියනවා මේක. හරි. පැහැදිලිද? හරි. ඒක ගිගාහර්ට් වලින් සහ මෙගාහර්ට් වලින් ස්පීඩ් එක කියලා කියනවා. හරි. ඊගාවට කියනවා මේකේ cores 4ක් තියෙනවලු මේ. logical process 4ක් තියෙනවලු. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ඔයගලන්ට මේකේ වැදගත් වෙන තව කාරණයක් තමයි RAM එකේ විස්තරය මෙතන තියෙනවා මේ තියෙන පුතේ. මෙන්න මේ කාරණේත් වැදගත් ඔයගලට මේ install physical memory නැත්නම් RAM. එතන මේ මම පාවිච්චි කරන කම්පියුටරේ RAM එකේ ප්‍රමාණය GB 12ක් තියෙනවා. GB 12ක RAM එකක් මගේ කම්පියුටරේ තියෙනවා. හරි. එතකොට මේ තියෙන ධාරිතාවය. එතන ඕනෑම කම්පියුටරයක ඔයගලන්ට පුළුවන් system properties ගත්තාම ඒ system properties හරහා මොනවද පරිගණකයේ භෞතික කොටස් වල හැකියාවන් කියන එක බලා ගන්න. මට අර පෙන්වන්න උවමනාව තිබුණේ ඔන්න පොඩි දේ. මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් මේක වැදගත් ඈ. හරි. ප්‍රොසෙසර් එක මොකද්ද? ඒකේ clock speed එක නැත්තම් හෝරා ශීඝ්‍රතාවය මොකද්ද සහ මේ RAM එකේ ප්‍රමාණයන් කොපමණද කියන එක. right. එතකොට එහෙනම් ඔන්න ඔක තමයි මොකක් කියන්නේද? හෝරා ශීඝ්‍රතාවය කියලා කියන්නේ. මොකද්ද? සකසනයක් වැඩ කරන වේගය. නැත්නම් අපි කියනවා සැකසීමේ වේගය තමයි පුතේ හෝරා ශීඝ්‍රතාවය කියලා කියන්නේ. right. ඊට පස්සේ අනුමාත්‍රකාවක් තව තියෙනවා පරිගණක වදනක ප්‍රමාණය word size කියලා. පරිගණක වදනක ප්‍රමාණය word size කියලා. ඇත්තටම මේක මම ඔයගලන්ට ප්‍රශ්නයක් විදිහට දෙන්න බලාපොරොත්තු වෙච්ච කාරණයක්. හරි. ඒ කියන්නේ මෙතනින් මම පාඩම අදට නවත්තලා ප්‍රශ්නයක් විදිහට දෙන්න බලාපොරොත්තු වෙච්ච කාරණයක්. නමුත් තාම 10:20යි වෙලාවේ කියන්නේ මම බලාපොරොත්තු වුණාට වඩා ටිකක් වේගෙන් එතෙන්ට අවිල්ලා තියෙනවා ඈ. නැත්නම් අද දවසේ මම පන්තිය නවත්තන්නේ ඔන්න ඔතනින්. එතන මම ක්ලාස් එකක් කරනකොට මගේ අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා
මෙන්න මෙතනින් තමයි ක්ලාස් එක නවත්තන්නේ. ඊගාසුමානේ මේ ටික එහෙමම ටාගට් එකක් ඇතුව තමයි පුතේ අපි පන්ති ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්නේ. අපිට ලබන සුමානේ පුළුවන් පුතේ ටියුට් එක ඉවර කරන්න. හරි ඒ විදිහට තමයි සැලසුම් කරගෙන ඉන්නේ. හරි. රයිට්. අපි පොඩ්ඩක් කතා කරමුකෝ. බලන්න ඒකේ කියනවා පරිගණකයක වදනක ප්‍රමාණය word size. මේක පුතේ අතිශයම වැදගත් කාරණයක්. විභාගයේ ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාවේ පුතාලා බොහොම විමසිල්ලෙන් අහගන්න. පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාවේ වචනයක යන්ත්‍ර භාෂාවේ වචනයක ඒකට අපි කියනවා word කියලා අඩංගු බිටු නැත්නම් bits ගණන එහි විශාලත්වයේ හෙවත් වදන් ආයාමයේ වශයෙන් සැලකේ. නේ මොකද්ද කියන්නේ පරිගණකයක භාවිතා කරන යන්ත්‍ර භාෂාවේ වචනයක අඩංගු බිටු ප්‍රමාණයට කියනවලු වදන් ආයාමයේ නැත්නම් වදනක ප්‍රමාණය කියලා. රයිට් ඔයගොල්ලෝ දන්නවා පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාව කියන්නේ මොකද්ද? මට ටක් ගාලා කියන්න පුතේ. පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාව කියන්නේ මොකද්ද කියලා ටක් ගාලා කියන්න. කොහොමද? දැන් අද දවසේ ඇතුළත අපි අවස්ථා කිහිපයකදී මොකක් කතා කරා? පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාව කියන එකේ තේරුම මොකක්ද? කොහොමද කියන්නේ? ආකාශ් රයිට් බොහොම හොඳයි. සදශී උමංගා කියනවා 1 සහ 0 හරියටම හරි. පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාව කියන්නේ පුතේ එකේ ඉලක්කම් වලට සහ බිඳුවේ වලට. අපි දන්නවනේ පරිගණකයක් ඇතුලේ දත්ත තොරතුරු උපදේශ මේ හැම දෙයක්ම පවතින්නේ 1 සහ 0ෙන්. ඒකට තමයි යන්ත්‍ර භාෂාව කියන්නේ. හරි එහෙනම් යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ 1 සහ 0ට. හරි එතකොට වචනයක අඩංගු බිටු ගණන. එහෙනම් බිටු කියන්නේ මොනවටද? තව කවුරුහරි උත්තර දෙන්න. යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ එකේවා සහ බිඳුවේවායේ එකතුවට. එහෙනම් බිටු කියන්නේ මොකටද? ඒ වයින් හැදෙන ඒවාට කියන්න පුතේ. ඒ බේවයින් හැදෙන වචන වලට ඔව් හැදෙන වචන වලට නෙමෙයි පුතේ. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. අපි කියනවා හරි ඒක තුන්වෙනි පාඩමේ අපි කතා කරන්නේ. අපි තාම එතෙන්ට ආවේ නැහැ. තුන්වෙනි පාඩම ටිකක් අපි කරලා තියෙනවා. අතරමඟ අපි ඉගෙන ගත්තානේ. ඒක දැන් මේ පාඩම ඉවරීමත් එක්ක මම ගන්නවා. එතකොට දැන් අපි ඒ අකුර පරිගණකයට හඳුන්වා දුන්නාම පුතේ පරිගණකය තුල ඒ අකුර නියෝජනය කරමින් හැදෙනවා 0.1 0.5 1 කියන ස්වභාවය. දැන් මම මේක කොහොමද ලියන්නේ කියන එක ඔයගොල්ලෝ ප්‍රශ්න කරගන්න එපා. ඒක කටපාඩමින් ලියන්න පුළුවන් මට. ඒ தත්ත්වය ඔයගලන්ටත් ඇති වෙනවා තුන්වෙනි පාඩමේ ඉතින් අදාහරට පස්සේ. හරි ඒ අකුර පරිගණකයකට ආදානය කරපුවාම ඉන්පුට් කරාම පුතේ පරිගණකය තුල හැදෙනවා මෙන්න මේක දෙයක්. ඉතින් මේ තියෙන යන්ත්‍ර භාෂාව තමයි. එක බිඳුව. ඒතර පුතේ මේකේ බිටුවක් කියන්නේ මොකේද? බිටුවක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ එක ඉලක්කමකට. මේකට අපි කියනවා බිටුව. ඔයාලට මම ඕනම් ඔක හරියටම පැහැදිලි කරන්නම්කෝ මෙහෙම. දැන් මට කියන්න මේ එකේ ඉලක්කමක් හෝ බිඳුව එකක් ගත්තොත් මේ මොන පාදයේ සංඛ්‍යාවද? 1 සහ 0 කියලා කියන්නේ මොනවද? දැන් ඒක අපි කතා කරලා තුන්වෙනි පාඩමේ. හරි කතා නොකරපුවාත් දැන් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රශ්න කරගන්න එපා. දෙකේ පාදයෝ. 0 සහ 1 කියන සංඛ්‍යාවට අපි කියන්නේ දෙකේ පාදය. දෙකේ පාදයේ පුතේ ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක් කියලාද? බයිනරි ඩිජිට් එකක් කියන. ආගන්නොත් දෙකේ පාදයේ සංඛ්‍යාවකට ඉංග්‍රීසියෙන් කියන්නේ බයිනරි ඩිජිට්. ඩිජිට් කියන්නේ ඉලක්කමට, බයිනරි කියන්නේ ද්විමය කියන එක, දෙකේ කියන එක. ඒතර පුතේ මෙන්න මේ බයිනරි ඩිජිට් කියලා කියන එකේ මෙතනින් bi සහ මෙතනින් t අකුර අරගෙන හදලා තියෙන වචනයක් bit කියලා. ඔකට සිංහලෙන් කියනවා බිටුව කියලා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ බිටුවක් කියන්නේ මොකේද? කියන්නවට. බිටුවක් කියලා කියන්නේ මොකේද? බිඳුව හෝ 1 යන සංඛ්‍යාවකට.
මේ එක බිඳුවක් හෝ එක ඉලක්කමක් ගත්තොත් ඒකට අපි කියනවා බිටුවක්. පැහැදිලිද? එතකොට මේකත් බිටුවක්. මේත් බිටුවක්. එතකොට මෙතන බිටු කීයක් තියෙනවද පුතේ? මෙතන බිටු කීයක් තියෙනවද? 8ක් 8ක් තියෙනවා. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන් 8 bits කියලා. බිටු 8ක්. එහෙනම් මේ බිටුවක් කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. බිටුවක් කියලා කියන්නේ එක හෝ බිඳුව ඉලක්කමකට. හරි. එතකොට මේ බිටු 8 එකතුවට අපි හොඳ වචනයක් පාවිච්චි කරනවා මොකක්ද? ධාරිතාවේදී දැන් උතනින් තමයි පුතේ පරිගණකයේ මතක ධාරිතාව මයින් හැටි. කොහොමද කියන්නේ අපි? bits 8ක් මොනවා එකයි කියලාද කියන්නේ? bits 8ක් byte එකයි විකුම් බොහොම හොඳයි byte එකයි. මේකට අපි කියනවා byte එකක් කියලා. හරි? මේ තියෙන්නේ 1 byte. bits 8ක් කියන්නේ 1 byte. ඒ කියන්නේ byte එකක්. ඔන්නක තමයි මේ අපි පරිගණකයක මතක ධාරිතාව මයින ක්‍රමය. එතකොට පරිගණකයකට කිසියම් දෙයක් හඳුන්වා දුන්නාම පරිගණකය තුල ඒවා නිරූපණය වෙන්නේ යන්ත්‍ර භාෂාවෙන්. යන්ත්‍ර භාෂාව කියන්නේ එක බිඳුවක ඉන්න ඉලක්කම්. සාමාන්‍යයෙන් සම්මතයක් තියෙනවා. අකුරක් වගේ දෙයක් හඳුන්වා දුන්නාම ඒකට මේ වගේ යන්ත්‍ර භාෂාවේ ඉලක්කම් 8ක් එනවා. ඒ කියන්නේ බිඳුව සහ එක කියන ඉලක්කම් 8ක් එනවා. එතන මේ එක ඉලක්කමකට අපි කියනවා බයිනරි ඩිජිට් එකක් කියලා ද්විමේය සංඛ්‍යාවක්. ඒක කෙටි කරලා හදාගත්ත වචනේ තමයි බිටුවක් නැත්නම් බිට් එකක් කියලා කියන්නේ. හරි එවැනි බිට්ස් 8කට කියනවා බයිට් එකක් කියලා. හරි මේක පුතේ ඊටාම වැදගත්. ඒ නිසා ඔයගොල්ලෝ මේ නෝට් එකේ අවසාන පිටුවේ යට හරි 31 වෙනි පිටුවේ යට හරි මේක හරි කමන්නේ. මේ පැත්තේ හරි කමන්නේ මේ එතන යට හරි කමන්නේ. ඔය ටිකට අග්ගාලා මාක් කරගන්න. මේක සෑහෙන වැදගත්. මේ අවබෝධය ඔයගලන්ට තියෙන්න ඕනේ ඈ. මේක සෑහෙන වැදගත්. ඉක්මනට මාක් කරගන්න. පරිගණකයක මතක ධාරිතාවයේ මනින්නේ පුතේ ඔන්න ඔය தත්වයේ මත. හරි. ඉක්මනට මාක් කරගන්න. පැහැදිලිව ලියා ගන්න. හරි සර්. හරි. තව ලියන ඉන්නවද? මම කන්නේ බලා ගන්න. එහෙනම් මේ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඔළුවට ගන්න මේ කාරණේ. එතකොට දැන් මම මේ කියාගෙන ආවේ මේ වදනක ප්‍රමාණය කියලා කියන එක. වදනක ප්‍රමාණය කියලා කියන එක කියනවා කොහොමද? පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාවේ වචනයක අඩංගු බිටු ගණන එහි විශාලත්වයේ හෙවත් වදන ආයාමයේ වශයෙන් සැලකේ. මේ වදනක ප්‍රමාණය කියලා කියන්නේ පරිගණකයක භාවිතා වන යන්ත්‍ර භාෂාවේ වචනයක තියෙන බිටු ගානටලු. ඒ කියන්නේ යන්ත්‍ර භාෂාවේ තියෙන වචනයක් කියලා කියන්නේ මේ වගේ දෙයක්. ඒකේ තියෙන මේ එක බිඳු ඉලක්කම් ගානට තමයි වදනක ප්‍රමාණය කියලා කියන්නේ. ඔක තමයි වාක්‍යයේ තියෙන්නේ. හරි මම මෙන්න මේ ප්‍රශ්න දීලා අදට ක්ලාස් එක නවත්තනවා. මොකද්ද ප්‍රශ්නේ? ලබන සුමානේ පන්තියට එනකොට සම්බන්ධ වෙනකොට හරි ඒ සම්බන්ධ වෙන්නේ පුතේ මේ වගේ ඔන්ලයින් එකටද ෆිසිකල් එකටද කියන එක මම ගෲප් එක හරහා ඔයගලන්ට කියනවා. ඒක ඔළුවේ තියාගන්න. හරි පටලවා ගන්න එපා. ඔන්ලයින් ක්ලාස් එක වෙන්නත් පුළුවන් ෆිසිකල් එක වෙන්නත් පුළුවන්. දෙකෙන් එකක් මොකක් හරි වෙන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එක නම් බදාදා උදේ 8ට පටන් ගන්නවා. ෆිසිකල් එක නම් ආයතන අනුව කාලසටහන ගෲප් එකට දානවා. හරි. අහගන්න මම ඔයගලන්ගෙන් අහන ප්‍රශ්නේ තමයි මොකක්ද මේ වදනක් කියලා කියන්නේ? හරි. වදනක ප්‍රමාණය කියලා කියන්නේ නම් යන්ත්‍ර භාෂාවේ අඩංගු වදනක තියෙන බිටු ගානක. මම අහන්නේ ඔයගලන්ගෙන් මොකක්ද මේ පරිගණකයක වර්ඩ් එකක් නැත්නම් වදනක් කියලා කියන්නේ? ඔයගොල්ලෝ නොදන්න දෙයක් නෙමෙයි මේක ඔයගොල්ලෝ දන්න දෙයක්. හැබැයි ඔයගලන්ට එකපාරට මේක හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයලා බලන්න උත්සාහ කරන්න. හරි. මොකද්ද වදනක් කියලා කියන්නේ? පරිගණකයක වර්ඩ් එකක් වදනක් කියන්නේ මොකක්ද කියන එක හොයාගෙන යන ලබන සුමානේ. හරි එහෙනම් පුතේ අපි අදට ඔතනින් නවත්තමු. ලබන සුමානේ මේ නෝට් එක අවසන් වෙනවා. පුතේ ඔයගලන්ට මම දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකක් දීලා නේ තියෙන්නේ. බොහෝ අයට ඔව් සර්. දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එකක් බොහෝ අයට දීලා තියෙනවා.
අලුතෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච දරුවන්ට විතරයි හම්බෙලා නැත්තේ. ඒක අපි ලබන මාසෙ මුල ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද දැන් මේකේ ඉතුරු කොටස දැන් අද 24 පුතේ. කියන්නේ කොහොමත් අපි ලබන බදාදා ඔන්ලයින් ක්ලාස් එක විදිහට මේක කරත් ෆිසිකල් ක්ලාස් එකක් විදිහට කරත් කොහොමත් ඔයගලන්ට ඊගා සුමානේ අහු වෙන්නේ ලබන මාසේ නොවැම්බර් මාසේ. එතකොට නොවැම්බර් මාසේ මුල සුමානේ මේ ටියුට් එක අවසන් වෙනවා. එතකොට දෙවෙනි සුමානේ අපිට ගන්න පුළුවන් මේකේ දෙවෙනි පාඩමේ දෙවෙනි ටියුට් එක. හරි රයිට්. එතකොට එහෙනම් අපි අද නවත්තමු. ප්‍රශ්නේ වදනක් යනු කුමක්ද? රයිට්. ඒ උත්තරෙත් එක්ක එහෙනම් අපි හම්බෙමු. එහෙනම් පුතේ අපි අදට ක්ලාස් එක නවත්තමු. සියලු දෙනාටම ආයුබෝවන්.